ඒ මොකද්ද ඒ උනේ? යටිකුරු වුණා කිව්වේ මොකද්ද? ඒ අර හිතාගෙන හිටපු දෘෂ්ටිය කඩලා ගියා. හිතාගෙන හිටපු දෘෂ්ටිය මොකද්ද? කැමැත්ත මොනවා ගේනවා කියලාද? සතුට ගේනවා කියලා. ඒකනේ පින්වතුනි ඔබගේ පුතාද එහා ගෙදර පුතාද ඔබව වැඩිපුර සතුටු කරන්නේ? බලන්න ඔබගේ ජීවිතයට අරගෙන ඔබගේ පුතාද එහා ගෙදර පුතාද වැඩිපුර සතුට ලැබෙන්නේ ඔබට? ඔබගේ පුතා. ඇයි ඒ? ඔබ පුතාට කැමතියි. ඔබ පුතාට ආදරෙයි. ඔය ආදරය, කැමැත්ත, සෙනෙහස ඔය ඔක්කොම කියන්නේ මොකද්ද? ඔය එකම දේ. කැමැත්ත. එහෙනම් පින්වතුනි බලන්න හොඳට මේ කැමැත්ත කියන වැඩපිළිවෙල. මේ කැමැත්ත කියන එක Tamanට සැප ගේනවා සතුට ගේනවා කියලා හිතාගෙන ඉන්න කල් මේ මිනිස්සයා යටිකුරුයි. යටිකුරුව ඉන්න අය උඩි අතට එහෙම යයිද ලේසියෙන්? යටිකුරුව ඉන්න අය කොහෙටද යන්නේ? යටි අතට. යටි අතට කොහෙටද යන්න තියෙන්නේ? සතර අපායට. දිව්‍ය ලෝකේ ඉන්නවා නම් මෙහෙම යටි අතට ඉන්න ඒ අය කොහෙටද යන්න තියෙන්නේ? එක්ක මනුස්ස ලෝකෙට නැත්තම් සතර අපායට. බ්‍රහ්ම ලෝකේ මේ යටි අතට ඉන්න අය කොහෙටද යන්න තියෙන්නේ? එක්ක දිව්‍ය ලෝකෙට, එක්ක මනුස්ස ලෝකෙට, එහෙමත් නැත්තම් සතර අපායට. ඒකයි ස්වභාවය. යටි අතට හිටියොත් යටි අතට තමයි යන්නේ. මොකද පින්වතුනි අවබෝධයක් නැතිකම නිසා අපි හිතන් ඉන්නවා කැමැත්ත කියන එක අපිට සතුට ගේනවා කියලා. තනි කරම අවබෝධයක් නැතිකම නිසා. දැන් අපි බලමු පින්වතුනි කැමැත්ත කියන එක අපිට සතුට ගේනවද නැද්ද? ඒිට කලින් බලමු පින්වතුනි මේ කැමැත්ත කියන එක හටගත්තේ කොහොමද? දැන් මම ඔබෙන් ඊළඟ ප්‍රශ්නය අහනවා. ඔබ කැමති මොන දේවල් වලටද? ඔබ කැමති මොන දේවල් වලටද? මම බොහොම සරල ප්‍රශ්න අහන්නේ ඔබෙන්. මං ඇහුවේ නෑනේ නිව්ටන්ගේ 3 වෙනි නියමය කියන්නේ කියලා කාටවත්. මං ඇහුවේ බොහොම සරල ප්‍රශ්නයක්. ඔබ කැමති මොනවටද? බලු කක්ක වලට කැමති ආත උස්සන්න. කවුරුත් ඉන්නවද? නෑ. ඔය බලන්න. ඔබ ඒවට කැමති නෑ. මොනවටද ඔබ කැමති? කළු ගල් වලට කැමති ආත උස්සන්න. ඔය බලන්න කවුරුත් කැමති නෑ. මැණික් ගල් වලට කැමති ආත උස්සන්න. දැන් ඉන්න ඕනේ තරම්. එහෙනම් මේ ඔබ මොනවටද මේ කැමති? මොනවටද මේ කැමති? වටින දේවල් වලට. ඔබ කැමති වටින දේවල් වලට. මට දැන් කියන්න ඔබ කැමති නොවටිනා එක දෙයක් ඔබට තියෙනවා නම් කියන්න. දැන් ජීවිතේ සිසාරා යන්න ඔබගේ. ඔබ කැමති හැබැයි ඔබට ඒක වටින්නේ නැහැ. එක දෙයක් මට කියන්න තියෙනවද? ඔබ කැමති හැබැයි ඔබට ඒක වටින්නේ නැහැ. එහෙම මොකක් එකක් හරි තියෙනවද ඔබගේ ජීවිතේ? හොඳට බලන්න. ඔබගේ ඇඳුම්, ඔබගේ කොණ්ඩ මෝස්තරේ, ඔබ පැළඳගෙන ඉන්න උපැස් යුවල, අතේ තියෙන ඔරලෝසුව, ෆෝන් එක. එහෙනම් පින්වතුනි මේ ඔක්කොම තියෙන්නේ ඔබට වටින දේවල් නේද? ඔබට වටින දේවල් වලට නේද ඔබ ඔය කැමති? එහෙනම් ඔන්න බලන්න ඔබට වෙච්ච දේ. දැන් මම මේ ඔබට වෙච්ච කතාව පැහැදිලි කරන්නේ. ඔබට වටින දෙයට ඔබ කැමති, ඒ කැමති දේ ඔබ ලබා ගන්න කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කරනවා. ඒ කරාට පස්සේ ඔබට ඒක ලැබෙනවා. ලැබෙනකොට ඔබට හරි සතුටුයි. එතකොට ඔබට හිතෙනවා මට මේ සතුට ගෙනාවේ මේ වස්තුව, මේ පුද්ගලයා. ඒක නිසා ඔබ තව තවත් උත්සාහ කරනවා ඒ වගේ වස්තුන් මක් කරගන්නද? ලබා ගන්න. මොකක් උදෙසාද? සතුට උදෙසා. ඕක නෙමෙයිද ඔබගේ ජීවිත කතාව? එක එක්කෙනා මාත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න.
මෙතන මීටර් 100ක් එහා පැත්තේ ඉඳගෙන බණ අහන අය පවා මාත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න. හිතින් අපි දෙගොල්ල විතරයි මෙතන ඉන්නේ. වෙන කවුරුත් නැහැ. එහෙනම් මේ ඔබගේ ජීවිත කතාව මේ යන්නේ. වටින දෙයට කැමති වුණා. කැමති වෙච්ච දේ ලබා ගැනීම උදෙසා කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කළා. ඒ දේ ලැබුණා. ලැබිච්ච නිසා සතුටු වුණා. ඒ සතුටු වෙනකොට අපිට හිතුණා මේ සතුටට හේතුව මොකක් කියලාද? මේ වස්තුව කියලා. ඒක නිසා තව තවත් වස්තු එකතු කරන්න පටන් ගත්තා. එතකොට පොඩි කාලේ සෙල්ලම් බඩු එකතු කරන්න පටන් ගත්තා. ඊට පස්සේ පෑම් පැන්සල් පොත් එකතු කරන්න පටන් ගත්තා. ඊට පස්සේ ගේ දොර ඉඩකඩම් වතු පිටි යාන වාහන එකතු කරන්න පටන් ගත්තා. ඊට පස්සේ අඹදරුවෝ එකතු කරන්න පටන් ගත්තා. ඊට පස්සේ දරු මුණුබුරෝ එකතු කරන්න පටන් ගත්තා. ඊට පස්සේ මලා මැරිලා කුණු පෙරේතය වුණා. ඔන්න ඕක නේද පින්වතුනි මේ ජීවන රටාව. දැන් අපි බලමු පින්වතුනි මේ කියපු ටිකේ තියෙන යථාර්ථය. යථාර්ථය. ඔබ කැමති මේ ලෝකේ වටින දේවල් වලට? මට කියන්න. කළු ගල්ද මැණික් ගල්ද වටින්නේ? බලන්න මං අහන ප්‍රශ්න වල අමාරුව. ඩිග්‍රී එකක්වත් ගන්න ඕනේ නේද ඔකට උත්තර දෙන්න. කළු ගල්ද මැණික් ගල්ද වටින්නේ? මැණික් ගල්. ඔබ හැමෝම දන්නව නේද මැණික් ගල් වටින්නේ කියලා? හරි. අපි ඕකේ ඇත්ත වටිනකම චෙක් කරමු. ඇත්ත වටිනකම. මුළු ලෝකෙම මිනිස්සු මැරිලා ඔබ විතරයි ඉන්නේ. දැන් මට කියන්න කළු ගල්ද මැණික් ගල්ද වටින්නේ? හොඳට බලන්න මුළු ලෝකෙම මිනිස්සු මැරිලා ඔබ විතරයි ඉන්නේ. දැන් කළු ගල්ද මැණික් ගල්ද වටින්නේ? ඔබට ගෙයක් හදන්න ඕන වෙනවා පින්වතුනි. දැන් කළු ගල් ටික ඉවර වුණා. දැන් මැණික් ගල් ගහන්න නැද්ද බිත්තියට තියලා මැටි? හොඳට කල්පනා කරලා බලන්න. ඊළඟට තව එකක් ගමු. ජනාධිපතිවරණයට ඉල්ලන්න කිව්වොත් එහෙම කවුද ඉල්ලන්න අකමැති? මුළු රටේම පළවෙනි පුරවැසියා වෙන්න පුළුවන්. රටේම තියෙන ලොකුම තනතුරනේ. ඔක්කොම මැරිලා ඔබ විතරයි ඉන්නේ. දැන් කාටද ජනාධිපති වෙන්න ඕනේ? ඉතින් පෝස්ටර් ටිකක් ගහගත්ත හැකිනේ. ඇයි? ප්‍රෙස් කාර්යොත් මැරිලානේ. පාප්ප ටිකක් හදාගත්ත හැකි පාම් පිටි කඩකාරයොත් මැරිලානේ. ඉතින් පෝස්ටර් දුත් ගහගෙන ඔක්කොම කරන ඉල්ලන්න කැමතිද ඔබ දැන්? එහෙනම් පින්වතුනි ඔබ මට කියන්න මේ ලෝකෙට වටිනකම් කොහෙන්ද එන්නේ? සමාජෙන් නේද? පිරිසක් එක්ක එකතු වෙලා සම්මත කරන එක නේද පින්වතුනි වටින්නේ? නැතුව මේ ලෝකේ ඇත්තටම වටින දේවල් තියනවද? ඔන්න හොඳට අවබෝධයට ගන්නකො මේ වෙන වැඩපිළිවෙල. මේ ලෝකයා විසින් යමක් සම්මත කළා නම් අන්න ඒක නේද වටින්නේ? මිනිස්සු මැණික් ගල් සම්මත කරපු නිසා පින්වතුනි මිනිස්සු මැණික් ගල් වටිනව නේද? මැණික් ගල් වටින නිසා නේද මිනිස්සු මැණික් ගලට කැමති? මැණික් ගලට කැමති නිසා නේද පින්වතුනි ඊට පස්සේ පතල් හාරගෙන මැණික් ගල් හොයන්නේ? ඒක ලැබෙනකොට නේද පින්වතුනි පුදුමාකාර සතුටක් එන්නේ? හැබැයි තව එකක් තියෙනවා. ඔතන යා හිතා ගන්නවා යාට සතුට ආවේ මැණික් ගල ලැබිච්ච ඉඳ කියලා. ඒකට අපි පස්සේ එමු. හැබැයි මෙයා මේ පස්සේ දුවන්නේ ලෝක සත්‍යය සම්මත කරපු එකක් නෙමෙයිද? නැත්තම් ඇත්තටම වටින එකක්ද? බලන්න පින්වතුනි ඔබ එහෙම කළා නැද්ද කියලා? අර මහරගම පමුණුවේ පෙට්ටි කඩේක රුපියල් 150ට තියෙන ටී-ෂර්ට් එකක් ඔබ අඳින්නේ නැහැ නේද? ඔබ අඳින්නේ 1500ට තියෙන අකුරු ටිකක් ඕකේ ගහපු ෂර්ට් එකක් නේද? අකුරු ටිකක් ඕකේ ගහපු ගමන් පින්වතුනි ඔබ ඒකට කැමතියි. ඇයි? ඒක වටිනවා. ඒ අකුරු ටික ගහන්න නැතුව ඒක වටින්නේ නැහැ. අකුරු ටික ගැහුවාම ඒක වටිනවා. ඒ වටින නිසා ඔබ ඒකට කැමතියි. ඊට පස්සේ ඔබ ඒක ලබා ගන්න උත්සාහ කරනවා. ඒ උත්සාහ කළා ඔබට ඒක ලැබුණාම ඔබට හරි සතුටුයි. අර ෂර්ට් එකමයි. හැබැයි ඔබ 1500ක් දෙනවා. මොකටද? වටිනකම.
දැන් කවුද ඒ වටිනකම දුන්නේ? කවුද ඒ වටිනකම දුන්නේ? සමාජය. මම ඔබෙන් අහන්නද තවත් සරල ප්‍රශ්නයක්. ඔබ ගෘහ භාණ්ඩයක් ගන්න යනවා. ලී ගෘහ භාණ්ඩයක් ගන්න යනකොට ඒ ගෘහ භාණ්ඩේ ගහලා තියෙනවා මේ ගෘහ භාණ්ඩේ පාවිච්චි කරන්න පුළුවන් අවුරුදු 20යි හොඳට පාවිච්චි කරන්න පුළුවන්. ඔබ යන කඩේ ඒ වගේ පෙට්ටගම් 3ක් තියෙනවා. එක පෙට්ටගමක් මේට අවුරුදු 10කට කලින් හදලා තියෙන්නේ. අනිත් එක අවුරුදු 5කට කලින් හදලා තියෙන්නේ. අනිත් එක අද හදලා තියෙන්නේ. ඒ පෙට්ටගම් වල ආයු කාලය තියෙන්නේ හදපු දවසේ ඉඳලා අවුරුදු 20යි නම් ඔබ මොන පෙට්ටගමද ගන්නෙ? ඔක්කොම එහෙමද? බලන්න ඔබ කොච්චර උගත් බුද්ධිමත් මිනිස්සුද කියලා. ඒකට මොලේ තියනවා නම් ඒ කාන්තේම නිවන් දකින්න පුළුවන්. ඔබ ගන්නෙ මොන එකද? අද හදපු එක. මොකද අද හදපු එක නේද මෙතනින් එහාට අවුරුදු 20ක වටිනකමක් තියෙන්නේ. නමුත් ලෝකයා විසින් සම්මත කරපු ගමන් අර වලව් වල දිරලා යන අර පරණ පෙට්ටගම් ලක්ෂ ගණන් වලට විකිනෙන්නේ නැද්ද? ඒකට නමක් දානවා මොකක් කියලාද? ඇන්ටික්. කොහොමද ගිනි කන හැටි? සම්මත කළා. සම්මත කරපු ගමන් මොකද වෙන්නේ? එතනින් එහාට ඔක්කොම හැදේ. සමාජය විසින් සම්මත කරන්න විතරයි තියෙන්නේ. සම්මත කරපු ගමන් පින්වතුනි මිනිස්සු කැමති ඒකට. ඒක ලැබෙනවා නම් හරි සතුටුයි. ඒක ලබා ගන්න. පින්වතුනි ඔය පෙට්ටගම් වලට මරාගත්තේ උන් නැතුව ඇද්ද? වටිනකම දුන්න ගමන් කැමැත්ත හටගත්තා නේද? එතකම් වටින්නේ නැහැ නේද? එතකම් වටින්නේ නැහැ. වටිනකම දුන්න ගමන් කැමැත්ත හටගත්තා. තව උදාහරණයක් ගමු. මිනිස්සු කට්ටියක් පින්වතුනි මැණික් ගරන්න යනවා. පතල කපනවා. මැණික් ගරනකොට එක මැණිකක් හම්බ වෙනවා. එක මිනිස්සෙක් ඒක වටපිට බල්ලා ගිලිනවා. එහෙම අවස්ථාවල් තියෙනව නේද ඕනේ තරම්. තව එකෙක් හොරෙන් බලන් ඉන්න ඕක දිහා. අනිත් අය ඔක්කොම ගියාම මේ මිනිස්සයා කැලේ පාරේ යනකොට අරුව මොකද කරන්නේ? පැනලා අරුව බිම පෙරලගෙන ඌට ගහලා පන පිටින් අරකගේ බොක්ක කපලා අර මැණික ගත්තා. අරුව මලා මේ මැණික අරගෙන යනකොට රේඩියෝ එකකින් ඇහෙනවා විද්‍යාඥයෝ අලුතෙන් දෙයක් හොයාගත්තා මැණික් ගල් වලින් පිට වෙන කිරණ වලින් පිළිකා හැදෙනවා කියලා. දැන් මූ මැණික් ගල්ට මොකද කරන්නේ? අරගෙන වීසි ගන්නවා. පින්වතුනි ඒක නම් රිවර්ස් කරන්න පුළුවන්. දැන් මූට පුළුවන්ද? අර මරපු මිනිස්සයව ආපහු රිවර්ස් කරන්න? මිනිස්සෙක් මරලා කරගත්ත පාප කර්මය රිවර්ස් කරන්න පුළුවන්ද දැන්? බලන්නකො පින්වතුනි මේ මිනිස්සු සමාජයේ අතකොළුවක් වෙලා අර කරගන්න පාප කර්ම දැන් රිවර්ස් කරන්න බෑනේ. බලන්නකො ඔබට යම් වටිනකමක් දීලා සමාජයේ විසින් ඔබ ඒවට කැමති වෙලා ඒව රැස් කරන්න යනකොට ඔබ මිනිස්සුන්ට කරපු අවැඩ අසාධාරණ එකක්වත් පින්වතුනි අද රිවර්ස් කරන්න බෑ නේද? බලන්න කරගත්ත අපරාධයක්. මුලින් කිව්වා මේක හොඳයි කියලා. දැන් ඇස්බෙස්ටස්. මුලින් ඇස්බෙස්ටස් හොඳයි. දැන් පිළිකාකාරකයි. එහෙනම් ඇස්බෙස්ටස් ලංකාවට ගෙන්නන්න හරි ඒ වගේ ඒවැ වැඩ කරන්න හරි වහල ගහන්න හරි මොන හරි දෙයකට අවැඩ අසාධාරණකම් කරපු අය දැන් කරන්නේ නැහැ නේද ඒවා? ඇයි? දැන් වටින්නේ නැහැ. හැබැයි කරපුවා දැන් ඒවත් රිවර්ස් කළ හැකිද? බලන්න පින්වතුනි සමාජයෙන් ඔබට වටිනකම දුන්න ගමන් ඔබ මෝඩකමට පින්වතුනි ඒවා පිළිගන්නවා. ඔන්න ඕකට තමයි පින්වතුනි අවිද්‍යාව කියලා කියන්නේ. අවිද්‍යාව කියන පාලි වචනයට තියෙන ආර්ය සිංහල තේරුම තමයි ගොනාට ඇඳීම කියලා කියන්නේ. ගොනාට ඇඳීම. ඒ කිව්වේ නොවටිනා දෙයට වටිනකමක් දීම. ඔබ කියන්නේ
මං අර 2000 කරුට 5000ට කරේල්ලුව කව ගොනාට අන්දලා. ඒ කිව්වේ මොකක්ද කියන්නේ? නොවටිනා දෙයට වටිනකමක් දෙනවා. අන්න අවිද්‍යාව. පිටුතුනි නොවටිනා දෙයට ඔබ හැමතිස්සෙම වටිනකමක් දෙනවා. ඒ වටිනකම දෙන්නේ වටේ ඉන අසත්පුරුෂයෝ රැළ නෙමෙයිද? බලන්න පිටුතුනි ඔබට වාසනාවන්ත මනුෂ්‍ය ජීවිතයක් හම්බුණා. ඒ හම්බෙච්ච වාසනාවන්ත මනුෂ්‍ය ජීවිතෙන් යන්තම් අර හිරිපොද වැටෙන්නේ නැතුව අර මේ හීතල වදින්න නැතුව ඉන්න ඉස්සෙල්ලම මිනිස්සු තනිපලයේ ගෙයක් හදාගත්තා. තනිපලයේ ගේ හදාගෙන ඉන්නකොට පින්වතුනි ඊට පස්සේ ඕන වුණා පළ දෙකේ ගේ හදන්න. මොකද අසත්පුරුෂයෝ තනිපලයේ ගෙට කැමති වුණේ නැහැ. අසත්පුරුෂයෝ කිව්වා පළ දෙකේ ගේ තමයි වටින්නේ. එතකොට මොකද කළේ? හැමෝම කැමති පළ දෙකේව. ඔබ පුංචි කාලේ පළ දෙකේව නේද වැඩිපුර තිබුණේ? ඊට පස්සේ ඔන්න පළ 4 වුණා. අද පළ 4 හරියන්නේ නැහැ. පළ 30ක් 40ක්වත් තියෙන්න ඕනේ. එහෙම තිබ්බොත් තමයි වටින්නේ. අන්න සමාජය සම්මත කළා. සමාජය ඒක සම්මත කරනකොට ඔබ මොකද කරන්නේ? ගැහුවා ලොකු බැංක් ලෝන් එකක්. බැංකුවෙන් ණයක් අරගෙන ඔබ පළ 30ක ගේ ගහගෙන අද මොකද කරන්නේ? වටින මනුස්ස ජීවිතේ බැංකු ණය ගෙවන්න ගත කරනවා. මට කියන්න පින්වතුනි ඔබට කියන්න හොඳ නමක් තව ටික කලකින් වාස්තු විද්‍යාඥයෝ කියන්න ගත්තට පස්සේ පළ 4ට වඩා වැඩි ගෙවල් වලින් මහා අසුබයක් ගෙදර ඉන්න මිනිස්සෙන්ට ලෙඩ රෝග හැදෙනවා කියලා ඔප්පු කරලා කිව්ව ගමන් දැන් මොකද වෙන්නේ? බැංක් ලෝන් එකක් තව එකක් ගහනවා. මොකටද? අර හදපුගේ කඩන්න. ඊට පස්සේ දෙකම එකට ගෙවාගෙන යනවා. මට කියන්න ඔබට කියන්න හොඳ නමක් පින්වතුනි මනුස්ස ජීවිතේ ඔయిత වඩා වටිනවා. ඔය මෝඩ වැඩවලට අහු වෙන්න එපා. ගොනාට අඳින්න එපා. ඇත්ත වටිනකම තේරුම් ගන්න ඔය දේවල් වල. කොන්ද පණ තියනවා නම් කොන්ද කෙලින් හිටිනවා නම් සමාජය මොනවා කළත් මම ඇත්ත සතුට හොයාගෙන යනවා කියන තැනට ඔබ එනවා. නමුත් අද ඔබ කරන්නේ සමාජයාගේ අතකොළුවක් වෙලා ජීවත් වෙන එක. සමාජයා මොකද්ද කරන්නේ? ඔබ ඒක කරනවා. මම ඔබට ඔප්පු කරන්නම්. ඔබගේ වැඩ මේ පින්වතුනි ඔබ පොල් කුඩු කන්න කැමතිද? මහා මාරු ප්‍රශ්නයක් වගේ ඇහුවේ. ඔබ පොල් කුඩු කන්න කැමතිද? නෑ. ඇයි ඔබ පොල් කුඩු කන්න කැමති නැත්තේ? ඇයි ඔබ පොල් කුඩු කන්න කැමති නැත්තේ? ඒක වටින්නේ නැති නිසා. වටිනකමක් නැති නිසා. ඔන්න මම ඔබට පොල් කුඩු කවන්නයි හදන්නේ. අපේ මහත්තයෙකුට මම කියනවා පොල් කුඩු ටිකක් අරගෙන ඕකට සීනි ටිකක් දාලා කලරින් ටිකක් දාලා ලස්සනට පැකට් කරලා ක්‍රිකට් ගහන හරි ෆුට්බෝල් ගහන හරි දුවන හරි මහත්තයෙක් ලව්වා. ඒක කනවා දානවා කොහෙද? ටීවී එකේ ඇඩ් එකක්. ඒ මහත්තයා ඒ පොල් කුඩු බාර් එකක් කන ගමන් කියනවා මගේ ජීවිතේ ජයග්‍රහණේ රහස මේ පොල් කුඩු බාර් එක. මාසයක් ඔය ඇඩ් එක ගියා නම් මුළු ලංකාවේ මේකාලා පොල් කුඩු කනවා. තමන්ගේ දරුවගේ ලන්ච් බොක්ස් එකටත් දානවා පොල් කුඩු බාර් එකක්. පුතේ අර ක්‍රිකට් ගහන අංකල් ක්‍රිකට් ගහන්නේ මේක කාලා. එතකොට පොල් කුඩු කියන්නේ නැහනේ. මෙන්න මේක. මුළු ලංකාවම පොල් කුඩු කන බෙද ඒ තරම්. ඒකයි මම ඔබට කිව්වේ ඔබට කියන්න නමක් කියන්න මට. ඇනිමල් රයිට්ස් තියෙන හින්දා මට සත්තුන්ගේ නම් කියන්න බෑ. ඊට පස්සේ උන් උසාවියයි. තේරුම් ගන්න පින්වතුනි මේ ලෝකේ මේ වෙන දේවල් බලන්න ඔබට වටිනකමක් විතරයි නේද දුන්නේ? වටිනකම ඇයි මං ඇහුවාම පොල් කුඩු කන්න කැමති කියලා ඔබ කිව්වා බෑ නෑ කන්න බෑ. ඊට පස්සේ මොකද උනේ?
ඊට පස්සේ අර වටිනකමක් ඒකට හම් වෙච්ච ගමන් දැන් මොකද කරන්නේ? දැන් කනවා. ඉතින් දැන් කන්නේ පොල් කුඩුම නෙමෙයිද? දැන් කන්නේ පොල් කුඩුම තමයි. හැබැයි ඕකට පොල් කඩන හරමනිසයව දාලා හරියන්නේ නැහැ. මම පොල් ගහකට නගින වාරයක් ගානේ පොල් කුඩු බාර එකක් කාලා තමයි නගින්නේ කිව්වට ගන්න නැහැ කවුරුත්. ඇයි? ඒකට අර තමන්ගේ මානෙට හරියන්න එක්කෙනෙක් කියන්න ඕනේ. ඒක නිසා අර ක්‍රීඩකයන්ට රජ මගුල් ලක්ෂ ගණන් ඒකුන් හම්බ කර ගන්නවා. ඒ හම්බ කරගෙන අමු අපායි ලගිනවා. ඉතින් ඒක කරන්න දෙයක් නැහැ. ඇයි මිනිසුන්ව මුලාවට දාලා. ඒක ඉතින් කරන්න දෙයක් නැහැ. ඒ ඇත්තෝ දන්නේ නැතිකම. ඉස්සරහට දැනගනි මේ දහම ඇහෙද්දි. මම ඒ ඇත්තන්ට අපහාස කරනවා එහෙම නෙමෙයි. ඔබ දැනගන්න එපා පින්වතුනි ඔය කියන්නේ සම්පූර්ණයෙන්ම බොරු කියලා. ඔබ දැනගන්න එපා ඔය ෂර්ට් එකට ඔය අකුරු ටික ගැහුවයි කියලා ඔකට ලොකු වටිනකමක් එන්නේ නැහැ කියලා. නමුත් ඔබ එච්චර බුද්ධියෙන් නෙමෙයිනේ කටයුතු කරන්නේ. හේතුව මොකද්ද? ඔබගේ වටේම ඉන්න කට්ටිය ඇඳන් එන්නේ මොකද්ද? ඒවා. එහෙනම් මම පෙට්ටි කඩෙන් ෂර්ට් එකක් ඇඳන් ගියොත් ආපෝ. ඔන්න ඔබගේ මානසික මට්ටම. ඇයි? කොන්ද තියෙන්නේ කොහමද? වකු ගහිලා තියෙන්නේ. කොන්ද කෙලින් වෙනවා පින්වතුනි යථාර්ථය දැකගත්තට පස්සේ. ඔබට හිතෙනවා අනේ මේ අන්ධයෝ මොන අපරාධයක්ද මේ කරගන්නේ කියලා. තනිකර අන්ධයෝනේ. මේ අන්ධයෝ ටික මොන අපරාධයක්ද කරගන්නේ කියලා ඔබගේ යාළුවෝ ගැන ඔබට පේන්න පටන් ගන්නවා. එදාට ඔබට පැහැදිලි කළ හැකි මිනිස්සුયો මම මේක ගත්තේ රුපියල් 150ක් දීලා. උඹ ඕක ගත්තේ 4500ක් දීලා. උඹ ඔය ටික ගන්න මොන තරම් දුක් විඳිනවද? මනුෂ්‍ය ජීවිතේ තියෙන්නේ ඕකටද? අකුරු ටිකකට නේද ඔය රැවටුනේ. එහෙනම් පින්වතුනි හොන්න හොඳට බලන්න ඔබට වටිනකමක් දීපු ගමන් ඔබ ඒකට කැමති වෙනවා. කැමති වෙච්ච ගමන් ඔබ ඒක ලබා ගන්න උත්සාහ කරනවා. දැන් මම ඔබට පෙන්නන්නම් ඔබ යමක් ලබා ගන්න උත්සාහ කරද්දී ඔබට වෙන දේ. ඊට පස්සේ අන්තිමටම අපි තීරණයකට එමු. මොකද්ද අපි කළ යුත්තේ කියලා. අන්තිමටම තීරණයට එමු. මම දැන් ඔබට විස්තර කරනවා පින්වතුනි ජාතිය ගැන. මේ ජාතිය කියලා කිව්වේ සිංහල ජාතිය, දෙමළ ජාතිය, මුස්ලිම් ජාතිය නෙමෙයි. ජාතිය. මේ ජාති දුක. පින්වතුනි එක්තරා මීයක් ගෙදර ඇවිදිලා ගෙදර ඔක්කොම බඩු ටික කාලා විනාශ කරනවා. දැන් මේ මීයා ගැන පුදුම තරහක් මේ ගෙදර මිනිස්සයාට ඇති වෙන්නේ. මේ මිනිස්සයා ගේනවා මී හබකක්. මී හබකක් ගෙනහල් ඉවර වෙලා පින්වතුනි මේ මිනිස්සයා මී හබක තියලා තියෙනවා. මී හබක අටවනවා. ඕකට පොල් කෑල්ලක් පුච්චලා ඇතුලේ ගහලා. මීයා පින්වතුනි ඕක ළඟින් යනකොට වෙනදට නම් හබක විතරයි තිබුණේ. මීයා හබකට ප්‍රශ්නයක් උනේ නැහැ. මීයා ගියා යන්න. දැන් පින්වතුනි මේ පෙට්ටිය ඇතුලේ පොල් කෑල්ලක් නැත්තම් කරෝල කෑල්ලක් දාලා තියෙන්නේ. මීයා මේක දැකපු ගමන් මීයාට ඉවසුන්නේ නැහැ. මීයා මොකද කරන්නේ? පැන්න මොකටද? කරෝල කෑල්ලට. පැන්න ගමන් හබක වැටුණා. දැන් හබක වැහිලා තියෙන්නේ. මේ අයිතිකාරයට මේ මීයට ඕනේ දෙයක් කරන්න බැරිද දැන්? හබකට අහුවෙච්ච මීයට ඕනේ දෙයක් කරන්න බැරිද දැන්? මේ මීයා වල්ලලා පොලේ ගහන්න බැරිද? මේ මීයා වල්ලලා පන පිටින් බදින්න බැරිද? මේ මීයා වල්ලලා මිටියකින් ඔළුව චොප්ප කරන්න බැරිද? බඩ පළල හදවත වැඩ කරන්නේ කොහොමද කියලා බලන්න බැරිද පන පිටින්? මේ ඔක්කොම කරන්න පුළුවන් නේද? පින්වතුනි ඔබත් ඔය හබකේ වැටිලානේ ඉන්නේ දැන්. ජාතිය කියන හබකට වැටිච්ච ඔබට ඊළඟට මොකද්ද වෙන්නේ කියලා ඔබ දන්නවද? ඔබ ජාතිය කියන හබකට වැටිලා ඉවරයි පින්වතුනි. මෙතනින් එහාට ඔබට මොනව වෙයිද කියලා කවුද දන්නේ? බලන්න ගියාත් බැවේ කරගත්ත අපරාධයක් ඔබ.
ගියාත් බැවේ මේක අවබෝධ කරගත්තා නම් පින්වතුනි ඔබ ආයි උපදින්නේ නැහැ නේද? එහෙනම් මේ අත්බැවේ දැන් ඔබ ඉපදුනා නම් පින්වතුනි ඔබ අරිහත් ඵලයේ සාක්ෂාත් කළත් මේ අත්බැවේන දුකෙන් නිදහස් වෙන්න පුළුවන්ද ඔබට? කැලණි මහරහතන් වහන්සේ තෙල් කටාරමක උණු වුණා. අත්බැව් ගානකට කලින් මැස්සෙක්ව උණු කිරිවීදුරුවකට දාපු එකට. පින්වතුනි ඔබ කුඹුර හදලා තියෙන්නේ. දැන් ඔය කුඹුර හදපු එකට බීජ වැටෙන එක නවත්තන්න පුළුවන්ද ඔබට? අරිහතුන් වහන්සේ නමක් කියලා කියන්නේ පින්වතුනි එකම පාපයක්වත් පුණ්‍ය කර්මයක්වත් කරන්නේ නැති උත්තම පිරිසක්. ඒත් උන්වහන්සේට හදාගත්ත කුඹුර තියෙනව නේද? දැන් ඕකට වැටෙන්නේ නැද්ද බීජ? මුගලන් මහරහතන් වහන්සේට වැටිච්ච බීජේ කොයි කාලේ කරපු එකකට ආපු බීජයක්ද? අත්බැව් ලක්ෂ ගානකට එහා පැත්තේ කරපු එකකට ආපු බීජයක් නේද වැටුනේ? හොරු ඇට කුඩු වෙනකන් ගැහුවේ. එහෙනම් පින්වතුනි නිකමට හිතලා බලන්න ජාතිය හදනවා කියන එක මොන භයානකත්වයක්ද තියෙන්නේ කියලා. ඔබට මේවා හිතෙන්නේ නැද්ද? ජාතියක් හැදෙනවා කියලා කියන්නේ ආයිත් මම කියනවා මේ සිංහල ජාතිය දෙමළ ජාතිය කියන්නේ නෙමෙයි කියන්නේ. නැත්තම් කියයි යම්බෝ සිංහල ජාතිය වනසන්න බන කියනවා කියලා. එහෙව් පෙරහන් කඩ ඉන්නේ. ඔබට මොහොතකටවත් හිතෙන්නේ නැද්ද පින්වතුනි මේ හදපු ජාතිය මහා භයානක ජාතියක් කියලා? ඊළඟ මොහොතේ ඔබට මොනවා වේද කියලා කොහොමද ඔබ දන්නේ? මේ ඊයේ පෙරේද අපේ මහත්තයෙක් මට පෙන්නුවා. ඉන්දියාවේ හරි කොයි හරි රටක ආගමික උත්සවයක් තියෙනවා. එක මිනිස්සෙක් ස්ටේජ් එකකට නැගලා වටේ ඉන්න අය ගහනවා බෙර. අනිත් අය ඔල්වරසන් දෙද්දි මේක එළුවෙක්ව මේ තඩි මිනිහෙක් එළුවෙක්ව යට කරගෙන ඒ එළුවව ඒ මිනිහගේ කටින් පන පිටින් හැම ගහනවා. ජාති දුක කියන්නේ ලේසි දුකක්ද පින්වතුනි? හැම ගහන්න පටන් ගන්න යටි තොලෙන්. ඔබ පොඩ්ඩක් හිතලා බලන්න ජාති දුක කියන්නේ මොන ගින්නක්ද කියලා. යටි තොලට ඒක කටින් අල්ලගෙන අදිනවා. මේ බෙල්ල හරියෙන් හැනකම් අර හංගඩේ ගැලවිලා යන්න. අරක මරලා තෝනි දෙනවා. තව එකක් මට පෙන්නවා. මේක ඔබගේ දරුවටත් විය හැකි ළඟ ළඟම. කුඩු ගහන පාර්ශව දෙකක්. එක පාර්ශවයකට යන්තම් ඒ දෙගොල්ලෝ අතර ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ පාර්ශවයට යන්තම් සම්බන්ධ වෙච්ච දරුවෙක්ව අරගෙන යනවා අනිත් පැත්තෙන් ඇවිදින්න. අරගෙන ගිහිල්ලා ඒකව වීඩියෝ කැමරා ඉස්සරහකින් තියාගෙන මොකටද අනිත් එවුන්ට පෙන්වන්න ආයි උඹලා අපිට මේවා කරන්න ආවොත් මේවා තමයි උඹලට වෙන්නේ කියලා. අර කොල්ලගේ මූණ පේපර් නයිෆ් එකකින් සම්පූර්ණයෙන්ම පින්වතුනි අර මූණේ හංකඩේ අයින් කරනවා. අරු කෑ ගහනවා. ජාති දුක කියන්නේ ලේසි වැඩක්ද? මම ඔබට ඔවා පෙන්වන්නේ නැහැ පින්වතුනි රෙද්දේ බඩ යන්නේ හින්දා. බඩ හොදන්න වෙනවා බණ සංවිධානය කරන අයට. නැත්තම් මම ඔබට මේවා පෙන්නනවා මේ තිරෝල දාලා. ජාති දුක කියන්නේ මොන ගින්නක්ද කියලා. ඔබ සෙල්ලම් කරන්නේ මේවත් එක්ක නේද? අන්තිමට ඒ කොල්ල අතින් අර මූණ අල්ලන්න හදන නිසා අරුන් මොකද කරන්නේ පින්වතුනි වලලු කරගාවින් අත් දෙකම කපනවා. ඔබගේ අහිංසක දරුවටත් ওই ටික කොයි වෙලේ වෙන්න බැරිද පින්වතුනි? ඔබට ওই ටික නොවී තියෙයිද? ඕවා දැන් මේ අන්තර්ජාලයේ හැමතැනම තියෙනවා. දැන් ලංකාවේ මිනිස්සුත් ඕවා ඉගෙන ගන්න එකක් නැද්ද? ඔබගේ දරුවා කොල්ලෙක් එක්ක යාළු වෙනවා. යාළු වෙලා ඒ කොල්ලව අතහැරුව ගමන් ඒ කොල්ලට එනවා ඔයක ඔළුවට. ගේන වැසිට් ටිකක් ගහලා දානවා. දැන් කොහොමද විඳවන්න වෙන විඳවිල්ල? ජාතිය කියලා කියන්නේ මොන තරම් භයානක දෙයක්ද කියලා මේ මිනිසුන්ට වැටහෙන්නේ නැහැ. වැටහෙනවා නම් හත් දෙයියනේ මේ ලැබිච්ච මනුස්ස ජීවිතෙන් කොහොම හරි ජාතිය කෙලවර කරගන්නවනේ.
නිකමට හිතන්න පින්වතුනි ඔබ මේ දක්වා ජීවත් වෙච්ච ටිකම ආයි කරන්න වෙනව නේද ඊළඟ අද්දවේ ඉපදුනොත්? නිකමට හිතන්න පින්වතුනි අද ඔබ ගෙදර යනකොට බස් එකෙන් බහිද්දී ඔබ ඇටිලා ඔබගේ ඔළුව වදිනවා. ඔබට අංශභාගය හැදෙනවා. මැරෙනකන් කුණු වෙවි නෙමෙයිද බලන්න ඔබට මැරෙන්න වෙන්නේ? ජාති දුක කියලා කියන්නේ මොන තරම් භයානක දෙයක්ද? දැන් ඔබ කුඹුර හදාගෙන දෙයියෝ ගාවට ගිහිල්ලා යදලා වැඩක් තියනවද? අනේ බීජ නම් වැටෙන්න එපා. බීජ නම් වැටෙන්න එපා. ඒකට නෙමෙයිද ඔබ දෙයියෝ වඳින්න ගිහිල්ලා? මං සංසාරේ කරගත්ත එක බීජයක්වත් වැටෙන්න එපා. ඔය ටික කිව්වට පුළුවන්ද? දෙයියෝ උඩ ඉඳලා කියනවා උඹ පිස්සු කතා කරනවා මිනිහෝ මගේ කුඹුරට බීජ වැටෙනවද කියලා බල බල මං ඉන්නේ කියලා. ඇයි දෙයියොත් මොකද කරලා තියෙන්නේ? දෙවියොත් කුඹුර හදාගෙන තියෙන පිඟුතුනි කොයි වෙලේ හරි ඒ කුඹුරටත් මොකද වෙන්නේ? ඔය බීජ වැටෙනවා. අරිහතුන් වහන්සේගේ කුඹුරටත් බීජ වැටෙනවා නම් පිඟුතුනි දෙයියන්ගේ කුඹුරට වැටෙන එක ගැන මොන කතාවද? තථාගතයන් වහන්සේගේ කුඹුරටත් බීජ වැටුණාද නැද්ද? වැටුණා. ඇයි උන්වහන්සේට සුවනවන ඔලු කැක්කුමක් තිබුණ නැද්ද? උන්වහන්සේට කොන්දේ අමාරුවක් තිබුණ නැද්ද? ලෝහිත පක්ඛන්දිකා රෝගය හැදලා ලේ බඩ ගියේ නැද්ද උන්වහන්සේට? එහෙනම් ඔය ඔක්කොම පින්වතුනි උන්වහන්සේ කුඹුර හදාගත්ත නිසා නේද ඒක උනේ? එහෙනම් නිකමට හිතලා බලන්න පින්වතුනි ಜಾතියක් සකස් වෙනවා කියන එක තරම් භයානක දෙයක් කොහෙද තව ලෝකේ තියෙන්නේ කියලා? ඉතින් දැන් ඔබට මේ ಜಾතිය සකස් වෙච්ච වෙලාවේ පින්වතුනි මෙතනින් එහාට ඔබ මොකද්ද කරගත යුත්තේ? වහ මේ ಜಾතියට තිත තියාගන්න එක නෙමෙයිද? ඔබ කල්පනා කරලා බලන්න පින්වතුනි ඔබ හොඳට මොලයක් බුද්ධියක් තියෙන හොඳට ඉගෙන ගත්ත මිනිස්සුනේ. කල්පනා කරලා බලන්න ඔබ ಜಾතියට තිත තියෙන එකද ඔය කරන්නේ? ඒ තරම් භයානක දෙයක් නේ පින්වතුනි ಜಾතිය කියලා කියන්නේ. බුදුහාමුදුරුවෝ වෙන්න ඉපදිච්ච ಜಾතියත් ඒ තරම් භයානකයි නම් ඔබගේ ಜಾතිය ගැන මොනවද කතා කරන්න තියෙන්නේ? දැන් කරන්න දෙයක් නැහැ. දැන් ඔබ ඉපදිලා ඔබ කුඹුර හදලා ඉවරයි. දැන් කොයි වෙලේ මොන බීජ වැටෙයිද දන්නේ නැහැ. දැන් ගිහිල්ලා බෝධි පූජා තියලා වැඩක් නැහැ. බෝධි පූජා තියලා ඉල්ලන්නේ මොකද්ද? මං කුඹුර හදාගත්තා. මගේ කුඹුරට බීජ වැටෙන්න නම් දෙන්න එපා. දැන් ඔක කරන්න පුළුවන්ද? අනේ මගේ කුඹුරට වැටෙන්න දෙන්නත් එපා. මගේ ළමයා කුඹුරට වැටෙන්න දෙන්නත් එපා. මගේ ස්වාමි පුරුෂයාගේ මගේ භාර්යාවගේ කාගේවත් කුඹුර වලට බීජ වැටෙන්න දෙන්න එපා. පිටුදින ඕක වෙන වැඩක් නෙමෙයිනේ. ඔය බීජ වැටෙනවා. අද ගෙදර යනකොටත් ඔබට බීජ වැටෙයි. මෙතන ඉන්නකොටත් ඔබට බීජ වැටෙයි. නවත්තන්න පුළුවන්ද? ඔබ හදාගත්ත කුඹුරට ඔබගේ බීජ වැටෙද්දී දැන් බුදුහාඳුරන්ට බැලලා වැඩක් තියනවද? ඇයි සමහර මිනිස්සු කියන්නේ අපි මේ දෙයියෝ බුදුන් අදහගෙන ඉන්නේ. අපිටමනේ මේව වෙන්නේ. අරුන්ට මුකුත් වෙන්නේ නැහනේ. තමන් කුඹුර හදාගත්තා නම් පින්වතුනි දැන් ඕකට වැටෙනවා. පින්වතුනි හොඳට මතක තියාගන්න මේ දේවල්. ಜಾතිය කියලා කියන්නේ මහා භයානක දෙයක්. මේ ಜಾතිය ඇති කරගන්න එක තමයි පින්වතුනි ඔබ කැමැත්තෙන් කරන්නේ. ඔබ යම් දෙයකට වටිනකමක් හදලා ඒ වටිනකම නිසා ඔබ ඒකට කැමති වුණාම දැන් ඔබ කාය කර්ම කරනවද නැද්ද ඒක ගන්න? වචී කර්ම කරනවද නැද්ද ඒක ගන්න? මනෝ කර්ම කරනවද නැද්ද ඒක ගන්න? එහෙනම් මට කියන්න කර්මයක් කළාම විපාකයක් තියෙනවද නැද්ද? කර්මයක් කළාම විපාකයක් තියෙනවද නැද්ද? කර්මයක් කළාම විපාකයක් තියෙනවා නම් පින්වතුනි ඒ විපාකයෙන් ඔබට උපතක් සකස් කරලා දෙන්නේ නැද්ද? බලන්නකෝ ඔබ කරගත්ත දේ. අසත්පුරුෂයෝ විසින් වටිනකමක් දුන්නාම ඔබ ඒකට වටිනකම අරගෙන කැමති වුණා. කැමති වෙලා දැන් ඔබ ඒව උදෙසා කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කර කර්ම රැස් කරනවා. ඒ කර්ම සියල්ලටම මොකක් තියෙනවද? විපාක තියෙනවා. ඒ විපාකයේ වශයෙන් ඔබට උපදින්න වෙනව නේද? දැන් ඔබ කියයි අපි පුණ්‍ය කර්මම කළොත් දැන් පුණ්‍ය කර්මයෙන් උපදින්නේ නැද්ද? පුණ්‍ය කර්මයට විපාක වශයෙන් උපදින්නේ නැද්ද කොහේද? ඉතින් කොහේ ඉපදුනත් දුකයිද නැද්ද? ඔබ හිතනවද සක්‍ර දේවේන්ද්‍ර පදවිය කියන්නේ සැප පදවියක් කියලා? ඇයි හිතාගෙන ඉන්නේ? ඇයි කියන්නේ අපි දිව්‍ය ලෝකේ යන් කියලා? ඇයි දෙව් මිනිස් සැප ප්‍රාර්ථනා කරන්නේ? දිව්‍ය ලෝකේ සැපයි කියලා හිතාගෙන නේද?
මං අහන්න ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න. දිව්‍ය ලෝකේ සැපයිද? ඔබ කියනවා නම් දිව්‍ය ලෝකේ සැපයි කියලා ඒක වැරදි. දිව්‍ය ලෝකේ සැපයි කොහෙට වඩාද? මනුස්ස ලෝකෙට වඩා. ඔබ එහෙම කියනවා නම් මම ඔබට කියනවා සංජීවක නරකාදිය සොඳුරුම නරකාදිය කියලා. ඇයි? සොඳුරුම නරකාදිය. ඇයි? අටමහා නරකාදි වලින් උඩම තියෙන්නේ ඒක නිසා. ඒ දිව්‍ය ලෝකෙත් සැපයි නම් සංජීවක නරකාදිය සැප නැද්ද? සැපයි. කොහෙට වඩාද? අවීතියට වඩා සැපයි. යනවනම් යන්න කොහෙටද? සංජීවකයට. දැන් එහෙම කිව්වොත් හරිද? පින්වතුනි ඔය හැම තැනම ගිනිනේ තියෙන්නේ. කාමයේ උල උලා කන පිරිසක් ඉන්න තැනක කොහෙද පින්වතුනි සැපක් තියෙන්නේ? උදාහරණයක් ගන්න. ගමේ ඉන්නවා ලස්සන කෙල්ලක්. මේ කොල්ලට කොහොම හරි ඕනේ මොකද හැමෝම ඒක දිහා බලන නිසා මේ කොල්ලට ඕනේ ඒ කිව්වම ගෙදර ගේන්න. මහන්සියලා කොහොම හරි ඒ කිව්ව ගෙදර ගේනවා. ගෙන ආපු දවස් ඉඳලා දැන් මුට වැඩට ගිය හැකේද? මෝ කියනවා එළියට බහින්න එපා. මං ජනෙල් ටික ඔක්කොම බැහුවා. කවුරුත් ආවට කතා කරන්න එපා. කියනවද නැද්ද? මු නිදන් රකින්න බහිරවෙක් වගේ පින්වතුනි ඒ කොහේ හරි මගුල් ගෙදරකට හරි ගියා නම් මොකද වෙන්නේ? නිදන් රකින්න බහිරවය වගේ පැත්තක ඉඳන් ඉන්නවා. ඇයි හේතුව? මස් කැටියක් ගත් උකුසෙකු අහසේ මස් නොදැමුව උකුසංගෙන් වෙනසේ. ඔන්න ඕකයි හේතුව. පින්වතුනි ඔබ ඔය කැමති වෙලා තියෙන හැමෝම කැමති දෙයකට නෙමෙයිද? එහෙනම් ඒ දේ ඔබ ලබා ගත්තට පස්සේ ඔබට පුළුවන් ද ඒක තියාගෙන ඉන්න නිකන් ඉන්න දෙයිද? අර ගමේම ඉන්න ලස්සනම කෙල්ල දිහා කී දෙනෙක් ඇස් ගහගෙන බලන් හිටියද? ඔබ නේද ගත්තේ? දැන් අනිත් උන් ඉන්න දෙයිද? දැන් ඔබට ලොක් කරලා යන්න වෙනව නේද? අලුත් කබඩ් එකක් ගෙදරට ගේන්න වෙනවා මොකටද? ගෑණිව ලොක් කරන්න. ඔව්ද නැද්ද? ඔය දේ නෙමෙයි දුරුම් වෙලා තියෙන්නේ. ඇයි ඔය මහ ලොකු ලස්සන ෆෝන් එකක් අතේ තියාගෙන ඕක ගත්තේ වීරය වගේ ඉන්න නේද? ඕක ගත්ත දවස් ඉඳලා ඕකට මුර කරනව හැරෙන්න වෙන මොකද්ද ඔබ කළේ? හොඳට කල්පනා කරලා බලන්න. ඇයි? අරගෙන ඔබනේ ගත්තේ. ඉතින් ඔබට ඕන විදිහට ඕක තියන් ඉන්න බැරිය. ඇයි ඕක කොච්චර රකින්නේ? හේතුව මොකද්ද? ඔබ ඔය කැමති උනේ ලෝක සත්‍යය කැමති එකකට. ලෝක සත්‍යයට වටින දෙයකටයි ඔබ කැමති උනේ. ඒක නිසා දැන් ඔබ ඒක ලබා ගත්තට ලෝක සත්‍යය බලන් ඉන්නවා ඒකම ලබන්න. ඉතින් ඔබට ඕක තියාගෙන ඉන්න දෙයිද? ඒකයි කිව්වේ පිංගුතුනි බුදුහාඳුරෝ අර මස් කැටියක් ගත් උකුසෙක වාතේ. මේක අපේ වීදාගම නායක හාමුදුරුවන්ගේ ලෝවැඩ සංගරාවේ තියෙන කවියක්. තථාගතයන් වහන්සේගේ දේශනාව අරගෙන සිංහලට පරිවර්තනය කළා තියෙන සිංහලෙන් කවියට නගලා තියෙන්නේ. මස් කැටියක් ගත් උකුසෙකු අහසේ මස් නොදැමුව උකුසංගෙන් වෙනසේ. උකුස්ස හැම කෙනාටම ඕනේ මස් නේද? ඔබ මස් කැටයක් විසිකලාට පස්සේ එක උකුස්සෙක් ඉක්මනින් ඒක දැහැගෙන ඉගිල්ලෙන්න හදනකොට දැන් අනිත් අය ඉඩ අරීද යන්න යාට? ඇයි හැමෝටම ඕනේ ඕක නේද? අන්න කට්ටියත් එක්කම ගිහිල්ලා අර කට කොටනවා. කොටලා ඒකව මරලා අර මස් කැටේ ගන්නවා. ඒ මස් කෑල්ල ගන්න එක හිතනවා දැන් මන් දින්නයි කියලා. ඒ ගොන් උකුසට තේරෙන්නේ නේද? කලින් එකාට වෙච්ච එකම තමයි මටත් වෙන්නේ කියලා. අනේ පින්වතුනි ඔබ ඔබගේ වාසනාවන්ත මනුස්ස ජීවිතේ සිකියුරිටි ගාඩ් කෙනෙක් විදිහට ගත කරලා මැරිලා යනවා. ඔබගේ සාක්කුවේ තියෙන යතුරු ගාන ඒකට සාක්ෂි දරනවා ඇති. ඔබට නිදහසේ නිදා ගන්නවත් බෑ නේද? මොකද්ද පින්වතුනි මේ කරගත්තේ ඔබ ජීවිතේට? තිරිසන්නු මේට වඩා හොඳට සතුටින් ජීවත් වෙනවනේ. පොඩ්ඩක් හිතලා බලන්න. ඔබ මොකද්ද මේ කරගත්තේ?
ෆෝන් එක රකින්න ඕනේ, මාලේ රකින්න ඕනේ, මුද්ද රකින්න ඕනේ, වලලු ටික රකින්න ඕනේ, ඇඳුම් ටික රකින්න ඕනේ, පොඩි ළමයව රකින්න ඕනේ, ලොකු ළමයව රකින්න ඕනේ, කෙල්ලව රකින්න ඕනේ, ලොකු දුවව රකින්න ඕනේ, අම්මව රකින්න ඕනේ. තා කොච්චර කියන්නද මං? හෙට එළි වෙනකන් කිව්ව හැකි නේද ඔබ රකින්න ටික? මොන අපරාධයක්ද පින්වතුනි ඔය කරගත්තේ? ඔබ රැස් කරනකොට හිතුවේ නෑ නේද ඔය ටික ඔබට වෙයි කියලා. නමුත් අන්තිමට උදා වෙච්ච දේ බලන්න. එහෙනම් හොඳට කල්පනා කරලා බලන්න පින්වතුනි මේකේ තියෙන ආදීනව. මෙන්න මේක හරියාකාරව ඔබට වැටහුණා නම් ඔබට අනත්ත් ස්වභාවය කියන එක වැටහෙනවා. තථාගතයන් වහන්සේ දේශනා කරපු අසාර ස්වභාවය. මෙන්න මේ අසාර ස්වභාවයේ තේරුම් ගන්න උත්සාහ කරන්න. හොඳට බලන්න පින්වතුනි ඔන්න අසත්පුරුෂයා විසින් වටිනකමක් දුන්නහම ඔබ ඒකට කැමති වුණා. කැමති වෙලා ඔබ ඒක ලබන්න කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කරද්දී ඒකට විපාකයක් විදියට ඔබට උපදින්න වෙනවා. ලේසි පහසු වැඩක්ද? ඔබට જાතියක් සකස් වෙනවා. ඒ જાතිය දේව જાතිය වුණත් ඒක જાතියක් පින්වතුනි ඒකට ඒකාන්තයෙන්ම සංසාරේ කරගත්ත විපාක බහිනවද නැද්ද? විපාක බහිනවද නැද්ද? බහිනවා. සුගතිය ඉපදුනා කියලා එකක් නැහැ පින්වතුනි. දිව්‍ය ලෝකේ චාතු මහා රාජිකයේ ඉන්න නාග කියලා කොටසක්. දේව කොටසක්. මේ නාග කොටස පණ බයේ ගැහෙනවා පින්වතුනි කාව දැක්කහමද? ගුරුලන්ව දැක්කහම. ගුරුළු රාජ පිරිසක් ඉන්නවා දිව්‍ය ලෝකේ. මේ ගුරුළු මේ තිරිසන්නු නෙමෙයි. ගුරුළු කියලා දේව කොටසක් ඉන්නවා. ඒ දේව කොටස දැක්කහම පණ බයේ ගැහෙනවා. බුදුහාමුදුරුවෝ මහා සමය සූත්‍රයේ දේශනා කළා තියෙනවා. යේනාග රාජා සහසා හරಂತಿ මේ නාග රාජයෙන්ව සැහැසි ලෙස දැහැගෙන යන ගුරුළු පක්ෂියෝ ගැන. ඉවරයි නේද ජීවිතේ? ඇයි දේව ජීවිතේ ගත්තේ? දැන් මොකද වෙන්නේ? දැක්ක ගමන් අරන් යනවා. අරන් ගිහිල්ලා මරලා දානවා. දැන් මහ උජාරුවට ගත්තේ මේකට වඩා හොඳයි සැපසේ ඉන්න පුළුවන් කියලා හිතාගෙන. ජාතිය හටගත්තා නම් කොහෙත් එකයි බෙන්ගතනේ. ඒකයි ඔබට අපි නිතර කියන්නේ කාම ලෝක අනාතයි. රූප ලෝක අනාතයි. අරූප ලෝක අනාතයි. සියලු ලෝක අනාතයි කියලා. මොකද පින්වතුනි හැම ලෝකෙකම තියෙන උපතක් නම් ජාතියක් නම් ඔය ලබන ජාතිය මහා අනාතෙන් අනාතයට ගිය ජාතියක්. ලේසි පහසු දෙයක් නෙමෙයි. එහෙනම් දැන් හොඳට විශ්ලේෂණය කරගෙන බලන්න. ඔබ අර කැමැති වෙච්ච දේ ලබන්න කරන කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම නිසා මොකද වෙන්නේ? ඔබට ජාතියක් හැදෙනවා. ඔන්න පළවෙනි දරුණු දේ. දෙවෙනි එක ඔබ ඔය ටික ළඟා කරගත්තට පස්සේ දැන් ඔබ ඔය ළඟා කරගත්තේ කැඩෙන්න, බිඳෙන්න, නැහෙන්න, වෙනසෙන, හොරු පැහැර ගන්න දෙයක් නෙමෙයිද? එහෙනම් ඔබ නිරන්තරයෙන්ම බයට ශෝකයටපත් වෙන්නේ නැද්ද පිංගුතුනි? කැඩෙයිද, බිඳෙයිද, නැහෙයිද, වෙනසෙයිද කියලා? ඔබ පපුවේ ගිනි තියාගෙන නෙමෙයිද ඉන්නේ? හැම මොහොතකම මේ දේ ආසාවෙන් ලං කරගත්තට කැඩෙයිද, බිඳෙයිද, නැහෙයිද, වෙනසෙයිද, හොරු ගනීද කියලා මහා බියකින් ශෝකයකින් නෙමෙයිද ඉන්නේ? ඔන්න ඔබට උරුම වෙච්ච දෙවෙනි ගින්න. ඒක කැඩිලා බිඳිලා නැහිලා වෙනසිලා හොරු ගනිද්දී ඔබගේ පපුවට ගිනියෙන්නේ නැද්ද? ඔන්න තුන්වෙනි ගින්න ඔබ ලං කරගත්ත. ඒක කැඩෙන්න නොදී, බිඳෙන්න නොදී, නැහෙන්න නොදී, වෙනසෙන්න නොදී තියාගන්න ඔබ ආයිත් සැරයක් කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කරන්න ඕනේ නේද? කර්ම කරන එක සැපක්ද? කර්ම කරන එක සැපක්ද? කර්ම පුණ්‍ය කර්ම කරන එක සැපක්ද? මේ ඔබට තේරුම් කරන්න යන නැත්නම් ඔබ දන්නේ නැතුව උත්තර දෙන්නේ. පුණ්‍ය කර්ම කරන එක සැපක්ද? සැපක්ද? පින්ගදනේ කර්ම කරන එක සැපක් නෑනේ. කර්ම කියන්නේ කරන දෙයක්. ඔබ යමක් කරන එක සැපක්ද? බුද්ධ පූජාව පූජා කරන එක සැපක්ද?
කරන දේ ගැන මම මේ කියන්නේ. ඒකේ ලැබෙන ප්‍රතිඵලය ගැන නෙමෙයි. කරන දෙයක් යමක් කරද්දි සැපක්ද ඒක? නෑ. ඔබට දෙනවා ලොකු වට්ටියක් ඕක උස්සගෙන ඇවිදින්න ඉවර වෙලා ඕක උස්සගෙන අරන් එන එක සැපක්ද? එහෙනම් මම බැරල් එකකට බුද්ධ පූජාව හදලා දෙනවා ඕක උස්සගෙන ඉන්න කියලා පැය කාලක් විතර මොකටද? ඉතින් සැපයිනේ. එහෙනම් යමක් කරන එක සැපක් නෑ. ඒක විපාකයේ හෝ ඒකෙන් එන ප්‍රතිඵලයේ සැපක් වෙන්න පුළුවන්. කරන එක සැපක් නෑ. එහෙනම් ඔබ යම් දෙයක් තමන්ගේ කරගත්ත දේ පිංගුතුනි රැක ගන්න. කැඩෙන්න නොදී, බිඳෙන්න නොදී, නැහෙන්න, වෙනසෙන්න නොදී තියාගන්න ඔබ කරන කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කියන්නේ සැපක්ද? ඉතින් පිංගුතුනි කෝ ඔබ වින්ද සැප එතකොට? දැන් ඔබ ඕවා ලං කරගත්තේ සැප විඳින්න නේද? ඉතින් ඔබ අන්තිමට ගිනිනේ ඔය කන්නේ. දැන් එතකොට ඔබ කියයි මෙන්න අන්තිම පොඩ්ඩ. දැන් ඔබ කියයි. වෙලාව එහෙම කීය හරියද? පැය කීයක් ඈ? ඔන්න හොඳම ටික. දැන් ඔබ කියයි ඉතින් අපිට පොඩි සතුටක් එනවනේ. ඒක නිසානේ අපි මේ දේවල් කරන්නේ. එහෙම නේද? දැන් ඔබ මේ දේවල් රැස් කරගනිද්දි සතුටක් තියෙන නිසා නේද රැස් කරගන්නේ? දැන් ඒකත් හොයලා බලන්න එපා. නැත්තම් ඉතුරුනේ ඔය කියන සැප කෑල්ලට හැරෙන්න ඉතුරුනේ මොනව විතරද? දුක් විතරයි. ඇයි? ලබා ගන්න කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කරන්න ඕනේ. කර්ම කරන එක සැපද නැද්ද? සැපද නැද්ද? සැපක් නෑ. ඔබ ඒක දැනගන්න ඕනේ. එහෙම නේද? උදාහරණයක් ගමු. ඔබට වැසිකිලි බරක් හැදෙනවා. වැසිකිලි බරක් හැදිච්ච නැති අය කවුරු හරි ඉන්නවද මෙතන? එහෙම නැහැනේ. එහෙනම් ඔන්න හැමෝටම පොදු කාරණාවක්. ඔබට වැසිකිලි බරක් හැදෙනවා. ඉවස ගන්න බැරි තරම් වැසිකිලි බරක්. මේ වැසිකිලි බර හැදුනට පස්සේ මට කියන්න වැසිකිලියට දුවන එක සැපයිද? වැසිකිලියට දුවන එක සැපක්ද? නෑනේ. දුවන එක සැපක් වෙන්නේ නෑනේ කාටවත්. දුවන එක සැපක් නම් ඉතින් දුව ඉන්නකෝ. දුවන එක සැපක් නෑ. එහෙනම් වැසිකිළියට දුවන එක සැපක් වෙන්නේ නෑ කාටවත්. එහෙම නේද? ඉඳ ගන්න එක සැපක්ද? ඉඳ ගන්න එක සැපක් නම් පින්වතුනි ඉඳ ගන්න බැරි ඈ. ඒත් සැපක් නෑ. තටමන එක සැපක්ද? ඒත් නෑ. හැබැයි නිදහස් වුණාම නේද සැපෙන්නේ? එහෙනම් නිදහස් වීම උදෙසා කරන කිසිම කර්මයක් සැපක්ද? අන්න ඒකයි මම ඔබට පෙන්වුම් කළේ කිසිම දෙයක් කර්ම කියන ඒවා සැප නෑ එකක්වත්. ඒක පුණ්‍ය කර්ම හෝ වේවා, පාප කර්ම හෝ වේවා, ආනෙන්ජ කර්ම හෝ වේවා. ඒක අපි අතල්ලා දාමු. ඒක ඔබට ඇත්තට අදාළ එකක් නෙමෙයි. අරූපයට යන්න වඩන දැහන් ක්‍රම ඒවා. ආනෙන්ජ කියලා කියන්නේ. ඒක අතාරිමු. පුණ්‍ය කර්ම හෝ වේවා, පාප කර්ම හෝ වේවා, කර්මයක් කරන වෙලාව ඒකාන්තයෙන්ම දුකක් නේද? එහෙනම් දැන් ඔන්න හොඳට කල්පනා කරගන්න ඔබ දෙයකට කැමති වෙලා ඒ දේ ලබා ගන්න කරන කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කියලා කියන්නේම ඔබ දුක් විඳිනව නේද? ඒ දුක් විඳට අමතරව ඒ කරපු කර්ම වලට විපාක වශයෙන් අර කියන මහත් භයානක ಜಾතිය හට ගන්නව නේද? ඊට පස්සේ ඔබ ඒක ලං කරගත්තට පස්සේ හීනි සතුටක් තියෙනව නේද? ඒක ගැන තව ටිකකින් කතා කරනවා. ඊට පස්සේ ඒ ලබාගත් දේ තුල ඒක කැඩෙයිද, බිඳෙයිද, නැහෙයිද, වෙනසෙයිද කියලා බයේ ඉන්නව නේද? ශෝකයෙන් ඉන්නව නේද? කැඩිලා බිඳිලා නැහිලා වෙනසිලා යද්දි ගින්නක් පපුවට හට ගන්නව නේද? මර ලතෝනි දෙනව නේද? අම්මගේ මිනිහ පෙට්ටි බදාගෙන අඬනව නේද? මිනිහගේ මේ වලට පයින්න හදනව නේද මලාට පස්සේ? ඔබ දැකලා තියෙනව නේද ඕවා? ඒ වගේම කැඩෙන්න නොදී, බිඳෙන්න නොදී, නැහෙන්න නොදී, වෙනසෙන්න නොදී තියාගන්න පුළුවන් තරම් කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කරනවද නැද්ද? ඒක සැපක්ද? ඒ කරපු කර්මයට එන විපාකයේ සැපක්ද? ඒත් නැහැ. එහෙනම් දැන් ඔබ ගොඩ ගහගෙන තියෙන දුක් විතරයි නේද? ඒක ඔබ පිළිගන්නවා. දැන් ඔබගේ ජීවිතයත් එක්කයි මේ යන්නේ. මම ඒකයි ඔබට කිව්වේ. ඔබගේ ජීවිතෙත් එක්ක මේක අරයියා. ඔබ පිළිගන්නවද ඔය ඔක්කොම දුක් විතරයි ගොඩ ගැහුනේ කියලා? ප්‍රඥා ගෝචරව දකින්න පිඟුදුනේ නැත්නම් අපරාධයක් ඔබ කරගන්නේ. මේකෙදි ඔබට තේරුනේ නැත්නම් ඊළඟ එකට ඇවිදilla හරි පිඟුදුනේ කොහොම හරි මේක තේරුම් ගන්න. ඔබ මේක තේරුම් ගත්තේ නැත්නම් ඔබ වලේ තමයි. ඔබ කවුරු වුණත් වැඩක් නැහැ. දැන් ඔබට තේරෙන්න ඕනේ පිඟුදුනේ ඇයි මම පැවිදි වුනේ කියලා.
ඔය කුණු ಜಾති ආයෝ නැති නිසා. ඔය භයානක ಜಾති ආයෝ නැති නිසා. මේ කතා කරන මම හෙට වෙනකොටත් ඔළුව චොප් වෙලා යයිද දන්නේ නැහැ. ඇයි? හනී අව කැපෙන කතාවද? කුඹුර හදාගත් එකාට බීජ වැටෙන එක අව කැපෙන කතාවක්ද පින්වතුනි? ඔබත් මමත් දෙදෙනාම කුඹුර හදාගෙන ඉවරයි. ඕකට මොන බීජ කොයි වෙලාවෙ වැටෙයිද දන්නේ නැහැ. ඒ වැටුනහම ඒ බීජ පැලවෙනවා, කරන්න දෙයක් නැහැ. ඔබ කිරි කැටියා කියලා ළඟ තියාගෙන ඉන්න ඔබගේ දරුවටත් ওই ටික නෙමෙයිද වෙන්නේ? ඔබට බෝධිය ගාවින් හෙල්ලෙන්න වෙන්නේ නැහැ. බෝධි පූජාව තියාගෙනම ඉන්න තමයි වෙන්නේ. මොකටද? මේක වැටෙන්න එපා කියලා. ඇයි තියලා නතර කරගත්තම වැන්නොත් එහෙම? දේවාලේ ඇතුළටම වෙලා හිටියනම් හරි. එහෙනම් මොකද්ද පින්වතුනි ඔය එකම සතුට? දැන් එක සතුට කියලා කොටසක් තිබ්බනේ. ඒක නිසානේ දැන් මේ රැස් කරන්නේ. ඔන්න ඕක හොඳට ගල්ලා ගමු. දැන් අනිත් ටික ඔක්කොම දුකයි. ඒක පිළිගත්තනේ හැමෝම. හරි. දැන් යම් බලන්න සතුට මොකද්ද කියලා. ඔන්න බලන්න සතුට. තාත්තා ඔබට අයිනව හිල් වෙන්න ටොක්ක්ක් වැරද්දක් කළාම. අම්මට හරි දුකයි. අම්මා ඇවිල්ලා ඔළුවේ තෙල් ටිකක් ගන්නවා. හිතුණාද පුතේ කියලා. දැන් ඔබට හරි සනීපයක් එනව නේද? ඔබට හරි සනීපයි නේද? මට කියන්න පින්වතුනි ඔය සනීපේ ඔබට ඔළුවේ අනිත් පැත්තටත් ගන්න නම් මොකද්ද මුලින්ම කරන්න ඕනේ? මොකද්ද මුලින්ම කරන්න ඕනේ? අවබෝධයෙන් නම් ඉන්නේ මොකද්ද කරන්න ඕනේ? තව ටොක්ක්ක් යන ගන්න ඕනේ තාත්තට කියලා. ඊට පස්සේ අම්මට කියලා තෙල් ගා ගනිද්දි හරි සනීපයි නේද? තව උදාහරණයක් ගමු. ඔබගේ අම්මා පොලේ ගිහිල්ලා ගෙදර එනවා. බස් එකෙන් බහැලා බස් හෝල්ට් එකේ ඉඳලා ලොකු බඩු මල්ලක් shopping bag දෙකක් අතේ අරගෙන ඇවිල්ලා ගෙදරින් තියලා කියනවා හම්බෝ පුතේ නිවන් දැක්කා වගේ කියලා. එහෙම වෙලා නැද්ද? ඉතින් ඔබ අම්මට ආදරේ නම් අම්මා ඒ ලැබපු ප්‍රීතිය සතුට නැවත අම්මට දෙන්න නම් මොකද්ද ඔබ කරන්න ඕනේ? මොකද්ද කරන්න ඕනේ? අර දෙක ආපහු අරන් ගිහිල්ලා බස් හෝල්ට් එකකින් තියලා කියනවා මගේ ආදරණීය අම්මට මං තව නිවනක් දෙන්න. දැන් මොකද අම්මට කරන්න තියෙන්නේ? ආපහු සැරයක් අරක උස්සගෙන එනවා. අම්මට ටිකක් වැඩිපුර එහෙම දෙන්න ඕන නම් සතුට මොකද්ද කරන්න ඕනේ? අනිත් බස් හෝල්ට් එකකින් ගිහින් තියනවා. එතකොට අම්මට ගොඩාක් සතුටුයි නේද? දැන් ඔබට පේනවද පින්වතුනි ඔබගේ ඔය සතුට මොකද්ද කියලා? එහෙනම් මට කියන්න අම්මා නිවන් දැක්කා වගේ කිව්වේ බඩු ටික බිම තියපු නිසාද? එහෙම නැත්නම් දුර ඉඳලා පෙලි ආපු නිසාද? බඩු ටික බිමින් තිබ්බහම නම් මොකද? ගත්තා තිබ්බා අලුත් ක්‍රමයක්. මොකද සතුටු වෙන්න. නේද? ඉස්සුවා තිබ්බා. දැන් අම්මට සතුටු වෙන්න එපා එහෙනම්. එහෙම බෑ. මක් වෙන්න ඕනේද? බස් හෝල්ට් එකේ ඉඳලා අරන් එන්න ඕනේ. පෙලි අරන් ඇවිල්ලා තියෙනකොට තමයි සතුටු. වැඩිපුර සතුටු වෙන්න නම් ඊළඟ බස් හෝල්ට් එකේ ඉඳලා අරන් එන්න ඕනේ. එතකොටයි සතුටු. ඔබට තේරෙනවද පින්විතනි අනේ ඔබගේ ජීවිතේට මොකද්ද මේ උනේ කියලා? මේ ඔබගේ සතුට ගැන මම මේ කතා කරන්නේ. ඔබ හරි උද්‍යෝගයෙන් ඉන්න ඕනේ මේ වෙලාවේ. ටිකක් ඔබ කොලර් එකේම උස්සගෙන ඉන්න ඕනේ මේ වෙලාවේ. ඇයි? ඔබගේ සතුට ගැන මේ කතා කරන්නේ. මගේ සතුට වෙනස්. මගේ කලින් සතුට ඔය. දැන් මගේ සතුට වෙනස් සම්පූර්ණයෙන්ම. ඔබට බඩගිනි හැදෙනවා. බඩගිනි කියලා කියපු ගමන්ම එක්කෙනෙක් කැම ටිකක් ගෙනත් දුන්නොත්ද වැඩිපුර සතුටු? බඩගිනි වෙලා වරුවක් විතර ගිහිල්ලා කවුරු හරි කැම ටිකක් දුන්නොත් වැඩිපුර සතුටු? බලන්න ඔබගේ ජීවිත අත්දැකීම්. වැඩිපුර සතුටු කොයි වෙලාවටද? උගන්ඩාවේ ඉන්න ළමයෙකුට කැම ටිකක් දුන්නාමද වැඩිපුර සතුටු වෙන්නේ? ඔබගේ දරුවට කැම ටිකක් දුන්නාමද? දරුවෝ දෙන්නෙන් කවුද වැඩිපුර සතුටු වෙන්නේ? උගන්ඩාවේ. ඇයි? බඩකින්නේ පෙලිලා ලැබෙනකොට හරි සතුටුයි. එහෙනම් සතුට උපරිමයට ගන්න නම් උපරිමයට මොකක් කරගන්න ඕනේද? පෙලෙන්න ඕනේ.
උපරිමේට පෙළුණා නම් සතුටත් උපරිමේට ලැබෙනවා. කෙල්ලක් ඉන්නවා. මේ කෙල්ල ලස්සන කෙල්ලක්. කොල්ලෙක් ඇවිල්ලා මේ කෙල්ලගෙන් අහනවා මං ඔයාට කැමතියි. මේ කෙල්ල ගත්ත කට්ටම කියනවා බෑ. කියපු ගමන් අරුව මොකද වෙන්නේ? අනේ දරත් පලන්නම් රෙදිත් හොදන්නම් හාද අර කියායි කියනවා බෑ. සතියක් යනවා. මූ සතිය තිස්සේම මොකද කරන්නේ? රෑ එළි වෙනකන් කොට්ට බදාගෙන අඬනවා. යාළුවන්ට කතා කර කර කියනවා අනේ මට ඒකින් නැති වුණොත් බෑ. ඔහොම කිය ඊළඟ සතිය අහනවා. ඒත් බෑ කියනවා. මාස 3ක් විතර පෙලිලා අහද්දි මේක හා කිව්වනම් එහෙම මූ උඩ පණි පෙරලෙයි දඟලයි කෑ ගහයි නේද? ඇයි සතුටුයි? ඇයි සතුටු? හා කියපු හින්දාද? නෑ පෙලිච්ච හින්දා. කියපු දවසේම හා කිව්වනම් එහෙම පළවෙනි දවසේම හා කිව්වනම් එහෙම තුන්වෙනි දවසේ වෙන කෙනෙක් ගිහිල්ලා අහනෝක. හැබැයි දැන් හරි සතුටුයි මොකද හේතුව පින්වතුනි පෙලිච්ච හින්දා. එහෙනම් පෙලීම තමයි ඔබට මොකක් ගේන්නේද? සතුට ගේන්නේ. මොන කරුමයක්ද මේ උනේ? ඔබගේ ජීවිතේ සතුට ලැබපු හැම අවස්ථාවක්ම මං කියන්නේ ඔබගේ දරුවා ඔබට සතුට දීපු අවස්ථාවක්. ඔබගේ දරුවා ඔබට සතුට දීපු අවස්ථාවක්. සාමාන්‍යයෙන් දරුවා ඔබට දුක් නේද වැඩිපුරම දුන්නේ? අම්මලා කතා කරන්න. දරුවා කුසට ආපු දවස් ඉඳලා දරුවා නිසා සැපක් විඳපු අම්ම කෙනෙක් අත උස්සන්න. දරුවා කුසට ආපු දවස් ඉඳලා දරුවා නිසා සැපක් විඳ අම්ම කෙනෙක්. එක්කෙනෙක් නැන්නේ හොයාගන්න. හරි. හැබැයි මම ඔබට කියන්නම් ඔබ සතුටක් විඳපු අවස්ථාවක් දරුවා නිසා. දරුවා පන්ති ගියා. එන්න පරක් වුණා. පැයක් ගියා. නෑ. පැය දෙකක් ගියා. නෑ. දැන් ඔබ කතා කරනවා දරුවගේ යාළුවන්ට, යාළුවන්ගේ අම්මලට, ඉස්කෝලේට, පන්තියට. නෑ. පැය 3ක් ගියා. දැන් සිහි නැති වෙන්න ඕන්න වෙන්න තියෙනකොටම දරුවා නොක් කළා දොරට අම්මා කිව්වා. හම්බෝ. අන්න සතුටුයි නේද? බලන්න මම ඔබගේ ජීවිත අත්දැකීම් නෙමෙයිද මේ කියන්නේ? දැන් ඔබට ඒ වෙලාවේ පින්වතුනි ඔබට මේ ලෝකේ තියෙන උප්පරිම සතුට දැනුණා නේද? ඔන්න ඔබ දරුවා නිසා ලැබපු සතුට. එහෙනම් දරුවා නිසා සතුට ලබන්නේ නැහැ කියලා කියන්න බෑ. ඇයි? ගින්නෙන් නිදහස් වෙන වෙලාවේ සතුටුයි. හැබැයි ගින්න තියෙන්න ඕනේ. ඔය සතුට එන්න. පෙලීම තියෙන්න ඕනේ. පෙලීමෙන් නිදහස් වෙන වෙලාවේ තමයි ඔබට සතුට හම් වෙන්නේ. ඒකෙන් ඔබ හිතාගත්තොත් දරුවා මට සතුට දුන්නා කියලා මං ඔබට කියන නම මොකද්ද කියන්නේ? දැන් ඔබට සතුට දුන්නේ දරුවද නැත්නම් අර පෙලීමද? පෙලීම. සුපුරුදු පරිදි දරුවා ගෙදර ආව නම් වෙලාවට ඔය සතුට එනවද ඔබට? නැහැ. ඔබ ගොඩාක් බඩකින් ඉන්න වෙලාවේ මොකද මේ කොටස ඔබ හොඳට අවබෝධ කරගන්න ඕනේ මේක තමයි මර උගුල. තථාගතයන් වහන්සේ පෙන්නනවා පින්වතුනි ලෝක සත්‍යය සසරේ සැරිසරන මර උගුල මොකද්ද? ආස්වාදය. ඔය කියන සතුට ඔබ ඔය ලබන. ඔබට හොද්දටම බඩකින් ඉන්න වෙලාවක අම්මා ඉන්දියාප්ප හදලා ගෙදර කොච්චර බඩකිනිද කිව්වොත් ඔබ ඉන්දියාප්ප 30ක් විතර බෙදා ගන්නවා පිඟානට. තාත්තා පොල්ලකුත් අරන් ලං වෙනවා. ඔබ පළවෙනි ඉන්දියාප්පේ කන්න කොච්චර වෙලාවක් යයිද? අධික බඩකින්න ගෙදර ආවේ. පළවෙනි ඉන්දියාප්පේ කන්න කොච්චර වෙලා යයිද? තප්පර 2යි ඇතුලේ. දෙවෙනි එක ඔය විදියට කියලා 10 වෙනි එක වගේ කන්න කොච්චර වෙලා යයිද? ඇයි දැන් පළවෙනි එක කනකොට සතුටු නැද්ද? පළවෙනි ඉන්දියාප්පේ කනකොට සතුටු නැද්ද? සතුටුයි.
එහෙනම් සතුට දුන්නේ කවුද? ඉන්දියාප්පේ නේද? ඈ? සතුට දුන්නේ ඉන්දියාප්පේ නේද? ඉතින් එහෙමනේ හිතන් ඉන්නේ ලෝක සත්‍යය. අපි බලමුකෝ ඉන්දියාප්පේද සතුට දුන්නේ කියලා. 10 වෙනි එක වගේ කනකොට කොච්චර වේගෙන් යයිද ඇතුළට? විනාඩි 5ක් විතර යයි තාත්තා දිහත් පොඩ්ඩක් බලුවා උඩින්. ඇයි පොල්ලත් යන් ඉන්න බෙදාගත්තා නම් කාපන්. මට එහෙම කියලා තියෙනවා අපේ තාත්තා පොඩි කාලේ. ඇයි බඩගින්න තරමට බෙදා ගන්නවා තියෙන ටික ඔක්කොම. හිතන්නේ ඔක්කොම කන්න පුළුවන් කියලා මොකද බෙදා අර බඩගින්න තරමට. දැන් පළවෙනි එක කනකොට අප්‍රමාණ සතුටුයි. ඒ සතුට දුන්නේ ඉන්දියාප්පේ නම් අපි බලමු. 20 වෙනි එක විතර කෑහම දැන් පැය භාගයක් විතර අනනවා. අනන ගමන් අම්මා දිහා බලනවා. කීය පෙන්න. මූණ හරෝ තාත්තව පෙන්න අනනවා. ඇයි? දැන් පොළු පාරක් නේද කන්න වෙන්නේ මේ ටික කෑවේ නැත්තම්. එහෙනම් මට කියන්න දැන් ඔබට ඉන්දියාප්පේ දෙන්නේ සැපද දුකද? එහෙනම් දැන් ඔබ මුලින් කිව්වේ ඉන්දියාප්ප නිසායි සැපාවේ කියලා. ඉන්දියාප්පේ නිසා නම් සැපාවේ පින්වතුනි කන්න ඔබට සැප වැඩි වෙන්නේ නැහැ. එහෙනම් ඔබට සැපාවේ ඉන්දියාප්පේ නිසා නෙමෙයි. මොකක් නිසාද? පෙලීම නිසා. හැබැයි ඉන්දියාප්පේ ප්‍රත්‍ය වුණා. ඉන්දියාප්පේ නැතුව සැප ගන්න බෑ. ඉන්දියාප්පේ ප්‍රත්‍ය වුණා. හැබැයි ඉන්දියාප්පේට සැප දෙන්න බෑ. සැප දුන්නේ මොකද්ද? පෙලීම. එහෙනම් අද ඔබ ජීවිතේ සතුටක් වින්දානම් යම් දෙයක් ලබා ගන්න පෙලිච්ච නිසා පෙලිලා ඒ දේ ඔබට ලැබෙනකොට ඔබට හරි සතුටුයි. අනේ පව් කියලා හිතෙන්නේ නැද්ද ඔබ ගැන? මුළු ජීවිත කාලෙම දුක් විඳපු જાතියක්. හොඳට කල්පනා කරලා බලන්න පින්වත්නි. මං කොහොමද තව ගිහි ජීවිතේ ඉන්නේ එහෙනම්? අන්න ඒකයි මම පැවිදි වුනේ. මේ කුණු જાතියෙන් නිදහස් වෙන්න. මේ කුණු જાතියෙන් නිදහස් වෙලා යන්න. මමත් ඔය ජීවිතේ ගත කරපු වාරයක් නෑර ඔය ගින්න තමයි කාලා තියෙන්නේ. පස්සේ තමයි දැනගත්තේ තේරුනේ. හැබැයි මම නම් ඒ තේරුණාට පස්සේ එක මොහොතක්වත් ඔය ගොන් වැඩේ කළේ නෑ. මොකද මම සතුට හොයන්න නම් ඔය ඔක්කොම කළේ. සතුට නෙමෙයි ගින්නක් මේකෙන් එන්නේ කියලා දැනගත්තට පස්සේ තව තවත් ඒක පස්සේ යන නාම්බෙක් නෙමෙයි මං. ඒක නිසා තමයි පින්වතුනි මොනවා තිබුණා මිනිහෙක් එංගලන්තේ යන්න කොච්චරනම් දත කනවද? මේ කතා කරපු හාමුදුරුවෝ එංගලන්තේ අවුරුදු 14ක් එංගලන්තේ පුරවැසියෝ ගෙවල් දොරවල් තියෙන එංගලන්තේ පුරවැසියෝ අවබෝධය ආයේ කක්කත් නෙමෙයි වටින්නේ. වටින්න එකම එක දෙයයි. ඒ තමයි මේ කුණු જાතිය නසා ගන්න වැඩ පිළිවෙල. ආයි જાතියක් ආවත් මේ ගින්නම නේද කන්න වෙන්නේ. අද ඔබ ආසාවෙන් රැස් කරපු ඔක්කොම නිසා ඔබ ගිනි කනව හැරෙන්න වෙන දෙයක් තියනවද? එහෙනම් ඔබට සතුට ආවේ කොහොමද? තෙලීම නිසා නේද? බලන්න ඔබට ගොඩාක් සතුට වෙච්ච අවස්ථාවල් ඇති. ඒ ගන්න උත්සාහ කරනවා හම්බ වෙන්නේ කරලා හම්බ වෙනකොට හරි සතුටුයි. එහෙනම් ඔබගේ සතුට සමානුපාතික වෙනවා තෙලීමට. කොච්චර ප්‍රමාණයක් පෙළුණද ඒ ප්‍රමාණයට ඔබ සතුටුයි. මේකද පින්වතුනි ඔබ මනුස්ස ජීවිතෙන් හොයන්නේ? ඔබට මොකද්ද මේ වෙලා තියෙන්නේ? දැන් ඔබට පේනවද ඔබ අසත්පුරුෂ ඇතුරක් ඔබට කරපු හරිය? අවුරුදු 50ක් ඉවරයි මේ ජීවිතේ. මං ඒකයි කිව්වේ ඔබ හරි වාසනාවන්තයි. මොකද ඔබ තාම මලේ නැති නිසා. ඔබ මලා නම් මේ ටිකවත් අහගන්න වෙන්නේ නැහැ ඔබට. ඔබ මලා නම් මහා විනාශයක් ඔබට සිද්ධ වෙන්නේ. මේ කියපු ඒවා පින්වතුනි එකින් එක හොඳට තේරුම් අරන් බලන්න.
ගොනාට ඇඳ දවසේ ඉඳලා ඔබට වෙච්ච අපරාධේ. ගොනාට අඳින්න ඔබ කරගන්න අපරාධේ. ඔබගේ මනුස්ස ජීවිතේ නිකන් නිස්කාරණේ විනාශ කරගන්නව නේද කියලා. නිදහස් වෙන්න මග තමයි මම ඔබට පෙන්වුවේ. එහෙනම් දැන් මට කියන්න මේ ලෝකේ සාර එක දෙයක්. මෙච්චර කල් ගොඩ ගැහුවනේ. ළමයිද මුණුබුරෝද ඇඳුම්ද යානද වාහනද ඔක්කොම ගොඩ ගහගත්තනේ. මට එක දෙයක් කියන්න ඔබට යථාර්ථවත් සතුට ගේන්න. එකක් වැඩි හොන්නේ මං අහන්නේ ඔබ මේ ලෝකේ තවදුරටත් රැඳී සිටීමට එක දෙයක් මට කියන්න. එක හේතුවක්. එක හේතුවක් වෙන මොකුත් ඕනේ නැහැ. ಜಾති නුඹ මගෙම වේවා කියලා නේද කිව්වේ. ඒ කසාද බඳින්න කලින් කසාද බැඳලා පස්සේ තෝ උපදින නුවරකවත් මං උපදින්න එපා. නේද? ඕක නේද යථාර්ථය? කොහොමද එකක් ඔච්චර මේ ඔබ මේ ජීවිතයක් අරගෙන දැන් අවුරුදු 60ක් නාස්ති කරගත්තේ 50ක් නාස්ති කරගත්තේ අන්න එන්ජින් එක ස්ටාර්ට් වෙලා සමහර අයගේ එන්ජින් එක ස්ටාර්ට් වෙලා ඔබ මෙච්චර කාලයක් සැපයි සාරයි කියලා හොයාගත්තේ ඒ හොයාගත්ත එක දෙයකින් මට කියන්න එක දෙයක් ඔබ දැන් සාරයි කියලා කියන ඔබට යහපතක් කරනවා කියලා කියන සාරයි කියලා කියන්නේ ඒකනේ ඔබට යහපතක් කරනවා. තමන්ට යහපත පිණිස පවතිනවා. එක දෙයක්. තමන්ව නැවත උප්පත්තියකට අරන් යන්නේ නැති. ලැබුණට ලබා ගැනීමේදී පෙලෙන්න ඕනේ නැති. ලැබුණට පස්සේ කැඩේ බිඳෙයි නැහැ වෙනසේ හොරු ගනී කියලා බයක් ශෝකයක් ජනිත වෙන්නේ නැති. කැඩිලා බිඳිලා නැහිලා වෙනසලා යනකොට ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස දැනෙන්නේ නැති. කැඩෙන්න නොදී බිඳෙන්න නොදී නැහෙන්න නොදී වෙනසෙන්න නොදී තියාගන්න දුක් විඳින්න ඕනේ නැති. එක දෙයක් මට කියන්න. මොකුත් තියනවද? එහෙනම් කාම ලෝක සාරද? රූප ලෝක සාරද? අරූප ලෝක සාරද? ඔබට හොඳ ආකාරව වැටහෙනවද? ඒකදනේ කාම ලෝක කියනකොට සතර අපායයි මනුස්ස ලෝකයේ දිව්‍ය ලෝක 6යි ඔක්කොම අයිති 11ම අයිති. මම ඒකයි පින්වතුනි ඔබට කියන්නේ. ඔය ගින්නෙන් මම නිදහස් වෙලා මගේ ශාස්ත්‍රුන් වහන්සේගේ පිහිට දවසින් දවස ලබද්දී මම අද විඳින ප්‍රීතිය සුඛය කියන එක ඔබට හිතා ගන්නවත් බෑ. ඔබට හිතා ගන්නවත් බෑ. අද ශක්‍ර දේවේන්ද්‍රයව මට පේන්නේ මහ දුප්පතෙක් විදිහට. ශක්‍ර දේවේන්ද්‍රයව දකින්නකොට මට හිතෙනවා පව් කියලා. හැබැයි මිනිස්සු ප්‍රාර්ථනා කරන්නේ මොකද්ද මේ? සක්‍රය වෙන්න. මම මේ සක්‍රය කියන්නේ හොඳ කෙනෙක් නෙමෙයි කියලා එහෙම නෙමෙයි මහා ශ්‍රේෂ්ඨ කෙනෙක් සක්‍ර දේවේන්ද්‍රයා කියලා කියන්නේ. මේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන මහා නියමුවෙක්. නමුත් මම කියන්නේ ඒ විඳින සැපය ගැන. ඔබ මුලා වෙලා හිතාගෙන ඉන්න දේ ගැන මම මේ කියන්නේ. පින්වතුනි මට අද පව් කියලා හිතෙනවා ඒ ඇත්තෝ. සක්‍රය කොහොමද පින්වතුනි සැප විඳින්නේ? කාන්තාවෝම 4 දිනක් නේ. කසාද බඳපු එක මහත්තයෙක් කියන තව කෙනෙක් කසාද බඳින්න කැමතිද කියලා ඔය කෙනා ඔහොම මින්දැද්දි කසාද බඳින්න අයිතිය ගන්න කැමතිද? එහෙනම් 4 දිනක්ගේ නඩු විසඳද්දි කොහොම ඇද්ද? චාතුම් මහා රාජිකේ රාජ්‍ය 4යි. තාවතින්සේ රාජ්‍ය 33යි. ඔය ඔක්කොම පාලනය කරන්න ඕනේ කවුද?
මේ ලෝකයේ තියෙන සම්බුද්ධ ශාසනයට මොන හරි වැඩ කටයුත්තක් අකටයුත්තක් එහෙම වෙනවනම් ඒව ගැන බලන්න ඕනේ කවුද? අනේ මට තියෙන්නේ අර බංකුවක් උඩට වෙලා නිරාමිස සුවය විඳින්නනේ. ඉතින් සක්‍ර දෙයියෝ පව් කියලා හිතෙන්නේ නැද්ද මට? පින්වතුනි ඔබ ගැන පුදුම අනුකම්පාවක් අපිට තියෙන්නේ. මොකද ඔබ අපිට සිව්පසයෙන් සංග්‍රහ කරන උත්තම පිරිස. මම අපේ ස්වාමින් වහන්සේලාට නිතර කියනවා ධර්මයයි ඔබයි ආරාමීන් අපේ ස්වාමින් වහන්සේලාට අපිට බත් ඇටයක් හරි දෙන අපේ අම්මලා තාත්තලා. මොකද පින්වතුනි මම පැවිදි වෙන්න කලින් මට අම්මෙකුයි තාත්තෙකුයි හිටියා. දැන් මට අම්මලා ගොඩකුයි තාත්තලා ගොඩකුයි ඉන්නවා. මට මේ චීවරේ පූජා කළේ ඔබ. මට පාත්‍රේ පූජා කළෙත් ඔබ. හිසට සෙවණක් පූජා කළෙත් ඔබ. ලෙඩට බේතක් පූජා කරන්නෙත් ඔබ. ඉනට වස්ත්‍රය පූජා කරන්නෙත් ඔබ. කුසට ආහාර පූජා කරන්නෙත් ඔබ. ඔබ අපාය යනවා කොහොමද පින්විතනි අපි බලන් ඉන්නේ? ඒකයි ඔබට කියන්නේ අපි ඔබට හරි හෘදයාංගමයි. ඔබට මේක අවබෝධ වෙනකල් පින්වතුනි රෑ එළි වෙනකන් හරි මම දේශනා කරන්නම්. මේ මහා සංඝරත්නයේ ශ්‍රේෂ්ඨ ඒකයි. ඔබ කොහොම හරි මේක අවබෝධ කරගන්න. ඇති පදන් දේශනා දෙන්නම් ගාල්ලට ඉස්සරහට. අපේ ඉන්නවා පින්වතුනි ස්වාමින් වහන්සේලා 12 නමක් විතර සද්ධර්මයේ මනාකොටම මේ විදිහටම දේශනා කරන්න පුළුවන්. මේ පළාතේ ඉන්න නායක ස්වාමින් වහන්සේලා මහ යතිවරු හැරුණු කොට ඉස්සරහදී එහෙම ස්වාමින් වහන්සේලා දෙතුන් නමක් අපි ගාල්ලට දෙන්නම්. ඔබ කොහොම හරි දේශනා සංවිධානය කර කර මේ යථාර්ථයේ ලෝකෙට අඳුන්වලා දෙන්න. මේ යථාර්ථය පැහැදිලි කරවන්න. මේ මහා යතිවරයන් වහන්සේලා ලේ දහඩිය තියාගෙන පින්වතුනි මේ ශාසනය රැකගෙන ආවේ අපිට මෙතනින් ගොඩ යන්න. මම ඒකයි කියන්නේ සංඝ රත්නය කියන එක මට නම් පුදුම වන්දනීයයි. සංඝයා වහන්සේ විතරක් නෙමෙයි පින්වතුනි මේට කාලයකට කලින් හිටියා පිරිසක් ගණයින්නාන්සලා කියලා. මට ඒ ගණයින්නාන්සලා ගැන පුදුමාකාර භක්තියක් ඇති වෙන්නේ. මොකද ගණයින්නාන්සලා පන්සලේ පවුල් කෑවත් ත්‍රිපිටකයේ පොත්ගුලට දාලා වහලා යතුරුයිනේ ගහගෙන හිටියා. ත්‍රිපිටකේ ආරක්ෂා කරපු නිසා අද අපි සියලු දෙනා සැනසෙනවා. එහෙනම් ආර්ය මහා සංඝරත්නය ගැන මොන කතාවද? මහා වන්දනීය පිරිසක්. ඔබට ඒ අවස්ථාව ඒකාන්තයෙන්ම උදා කරගන්න පුළුවන් පින්වතුනි. ඔබ බින්දු මාත්‍රයක්වත් හිතන්න එපා අනේ මං කොහොමද සෝතාපන්න වෙන්නේ කියලා. සෝතාපන්න වෙන්න පින්වතුනි ඇඳුම් අවශ්‍ය නැහැ. මුගත්කම් අවශ්‍ය නැහැ. ඒ කිසි දෙයක අවශ්‍යතාවයක් නැහැ. සෝතාපන්න වෙන්න අවශ්‍ය වෙන්නේ ඔබට දහම් මෙනෙහි කරන්න ඥානයක් තියෙනවා නම් එච්චරයි. කන් දෙක තියෙනවා නම් දහම මෙනෙහි කරන්න ඔබට ඥානයක් තියෙනවා නම් ඒ හොඳටම ඇති. ඒ පුණ්‍ය ශක්තිය කොවිලේ හරි ගැළපිලා ඔබට එයි. ඔබට තියෙන නිරන්තරයෙන් දහම ශ්‍රවණය කරන්න. දහම ශ්‍රවණය කරන්නේ නැතුව මාන්නෙන් උඩඟු වෙලා හිටියානම් කවුරු වුණත් ඔය එක්කෙනෙක්වත් මේ සතර පා දුක කෙලවර කරන්නේ නැහැ. ඒකයි මම කිව්වේ පින්වතුනි ලොක්ෙක් වෙන්න හැදුවොත් බලු තඩියෙක් තමයි වෙන්න පුළුවන් කියලා. ඒක ලේසි නෑ. ඔය කොයි කාටත් එච්චර තමයි. ඒකට පින්වතුනි සල්ලි තියනවද නැද්ද උගද්ද නූගද්ද ගිහිද පැවිදිද ඔය එකක්වත් අදාළ නෑ. ලොක්ෙක් වෙන්න හැදුවනම් බලු තඩියෙක් තමයි වෙන්න පුළුවන්. සතර පායෙන් සදහටම නිදහස් වෙන්න මානේ පැත්තක තියලා යථාර්ථය මෙනෙහි කරන්න පටන් ගන්න. යථාර්ථවත් දේශනා නිරන්තරයෙන් ශ්‍රවණය කරන්න. ඔබට කල්යාණ මිත්‍ර සම්පත්තිය ලබන්න පුළුවන්. ඔබට ඒකට පුණ්‍ය ශක්තිය තියෙනවා. ඒක නිසයි ඔබ අද මේ ස්ථානයටත් ආවේ. අද ඔබට මේක වැටහුනේ නැත්නම් තව කොහේ හරි දේශනාවක් තියෙනවා නම් ඒවට සම්බන්ධ වෙන්න. අපේ මහා සංඝරත්නයේ දේශනා කරන හැම දේශනාවක්ම අහන්න. අහලා යථාර්ථයේ තේරුම් ගන්න උත්සාහ කරන්න.
ඔබට ඒකාන්තයෙන්ම සෝතාපන්න වෙන්න පුළුවන්. මාරපාක්ෂික අමනුෂ්‍යයෝ දැඩි ලෙස වැඩ කටයුත්තක් කරගෙන යනවා, ඒකත් මතක තියාගන්න. මාරපාක්ෂික අමනුෂ්‍යයෝ පින්වතුනි නිරන්තරයෙන්ම තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෝ සහ මේ නිවන් මඟ පසක් කරගෙන යන පිරිසට විරුද්ධව කටයුතු කරනවා. ඒක ඉතින් නවත්තන්න බෑ. ඒක එදා ඉඳලා පැවතගෙන ආපු ක්‍රමවේදයක්. මාරපාක්ෂික අමනුෂ්‍යයෝ නිරන්තරයෙන්ම ඔබේ ඔළුවට දායි. සෝතාපන්න වෙන්න බෑ. මේ මිනිස්සු හරහා දාන්නේ. දහමක් බින්දු මාත්‍රයක්වත් අවබෝධ කරගත්තේ නැති මිනිස්සු හරහා පින්වතුනි මේව දානවා. සෝතාපන්න වෙන්න බෑ. අරිහතුන් වහන්සේලා බිහි වෙන්නේ නැහැ. මලිය දේව මහරහතන් වහන්සේ තමයි අවසාන මහරහතන් වහන්සේ. අමු කෙප්ප. මේවා කියන අය පින්වතුනි ඒකාන්තයෙන්ම සතර අපාගත වෙනවා. මොකද හේතුව? මිනිසුන්ගේ ආර්ය මාර්ගයේ වහන නිසා. මම ඔබට කිව්වේ මේ ලෝකේ තියෙන දරුණුම දඬුවම මොකද්ද? මොකද්ද? නිවන් දකින්න බැරි වෙන එක, නිවන වැහෙන එක. ලේසි නෑ පින්වතුනි ඒක. අවීති මහ නරකාදියට ගියා නම් එකපාරයිනේ. නිවන වැහුණා නම් කී පාරක් යන්න පුළුවන්ද? ගයින්න බැරි තරමක් යන්න වෙනව නේද? ඉතින් නිවන වැහෙන එක ලේසි පහසු වැඩක් නෙමෙයි. එහෙනම් තව කෙනෙක්ගේ නිවන වැහෙන්න කටයුතු කරන්න එපා ඔබ. පුළුවන් තරම් පින්වතුනි තව කෙනෙකුට මේ සද්ධර්මය අහන්න සලස්වන්න. ඔබ සැනසුණා නම් බින්දු මාත්‍රයක් හරි ඒ සැනසුමට පින්වතුනි තව කෙනෙකුට ඒ සැනසුම ලබලා දෙන්න. මගේ ශාස්ත්‍රූන් වහන්සේගේ මහා සංඝරත්නයේ නියෝජනය කරමින් මම මේක කියන්නේ සියලුම සංඝයා වහන්සේලා වෙනුවෙන්. මම ඔබට කියලා තියෙනවා මගේ නමවත් කියන්න එපා එක දේශනාවකවත් කියලා. ඒකට හේතුව මොකද? ඔබට අද මම මේ කියපු බණ ටික තේරෙන්නේ මං කියපු නිසාම නෙමෙයි. මේ මහා සංඝරත්නය ඔබට පුංචි කාලේ ඉඳලම ඒ දහම් ගුණදහම් සියල්ල ඔබට කියලා දීපු නිසා දැන් මේ ටික කියනකොට ඔබට හොඳට වැටහෙනවා. ඒකයි මම කියන්නේ පින්වතුනි මේ ගෙදර අන්තිම වහලේ ගහලා අන්තිමට පේන්ට් කරන බාස් නෙමෙයි ගේ හැදුවේ. අත්තිවාරම කපපු කෙනත් ගේ හැදුවේ නැද්ද? බිත්ති බඳපු කෙනත් ගේ හැදුවේ නැද්ද? වහලේ ගහපු කෙනත් ගේ හැදුවේ නැද්ද? අන්තිමට පේන්ට් කරන කෙනත් ගේ හදලා මමයි ගේ හැදුවේ කියලා කියන්න පුළුවන්ද? එහෙම එකක් නැහැ. ඒකයි මම ඔබට කියන්නේ පින්වතුනි ඔබට ධම්ම අවබෝධ වෙන එකට වග කියන්න ඕනේ මම නෙමෙයි. ආර්ය මහා සංඝරත්නය. ඒකයි මම ඔබට නිරන්තරයෙන්ම කියන්නේ මාව අතහැරලා දාන්න, කටහඬත් අතහැරලා දාන්න, දහම් කොටසක් ලැබුණා නම් ඔබගේ ජීවිතේට අන්න ඒක විතරක් අල්ලගන්න. මහා සංඝරත්නය වන්දනා කරන්න හැම මොහොතකම, පිරිකර පූජා කරන හැම මොහොතකම මහා සංඝයාට පිරිකර හිතාගෙන පිරිකර පූජා කරනවා මිසක් පුද්ගල වාදයෙන් කිසිම දෙයක් ගන්න එපා. මොකද සංඝරත්නය කියන්නේ පුද්ගලෙක් නෙමෙයි. මම ඒකයි මගේ නමවත් කියනවට කැමති නැත්තේ පින්වතුනි හේතුව ඊට පස්සේ ඔබ ඒව රමණය කර කර ඉන්නවා. ඒව සුදුසු නෑ. මෙතනින් පස්සේ ඔබගේ මගේ සම්බන්ධය ඉවරයි. නිවන් දකින්න ඕනේ ධර්මයයි ඔබයි විතරයි නේද? ඒකයි මේකට ධර්මයයි ඔබයි කියලා නම දැම්මේ. නිවන් දකින්න ඕනේ වෙන්නේ ධර්මය සහ ඔබ. ඔබ කියනවා නම් ඒක ධර්මයයි මමයි. වෙන කවුද ඕනේ නිවන් දකින්න? කල්යාණ මිත්‍ර සම්පත්තිය ලබා ගන්න. එතනින් එහාට ධර්මයයි මමයි විතරමයි. එතකන් විතරක් කල්යාණ මිත්‍ර සම්පත්තිය ඕනේ. ඉතින් ඒක නිසා පින්වතුනි ඔබට කල්යාණ මිත්‍ර සම්පත්තිය ලබා දෙන්න මහා සංඝයා සූදානම්ව ඉන්නවා. ඒකයි මම ඔබට කියන්නේ පන්සලට ගිහිල්ලා නායක හාමුදුරුවොත් එක්ක වල්පල් කතා කරවන්න එපා. උන්වහන්සේලා මහා ධර්මදරයි. මහා විනයදරයි. උන්වහන්සේලා ධර්මයේ පරතරයකට දන්න මහා යතිවරයෝ. උන්වහන්සේලාත් එක්ක ඒ උන්වහන්සේලා දන්න ධර්මයේ පිරිනිවන් පාන්න දෙන්න එපා, අපවත් වෙන්න දෙන්න එපා. උන්වහන්සේලාත් එක්ක ගිහිලා ධර්ම කතා කරන්න. ස්වාමීනි අවිජ්ජා කියනවා මොකද්ද ස්වාමීනි මේ අවිජ්ජාව කියන්නේ කියලා අහන්න. ස්වාමීනි සත්‍ය කියනවා මොකද්ද ස්වාමීනි මේ සත්‍යය කියන්නේ? අහන්න ගිහිල්ලා. උන්වහන්සේලා හරි සතුටුයි පින්වතුනි ඔබ ඒක අහද්දී. ඇයි? උන්වහන්සේලාගේ මුළු ජීවිතේම කැපකලේ මොකටද? ඔබගේ දානෙටයි පාන්සු කූලෙටයි නේද? නිකමට හිතලා බලන්න. ඔබ තුල මොන තරම් ගරුගුණ හිතක් එන්න ඕනේද කියලා. අහන්න ධර්මය. උන්වහන්සේලා හරි කැමති ධර්මය කියලා දෙන්න. ප්‍රශ්නේ තියෙන්නේ ඔබ ගිහිල්ලා අහන්නේ. සමහර මේ කුණු මිනිස්සු ඉන්නවා පින්වතුනි ගිහිල්ලා අහන්නේ හාමුදුරුවනේ පොල් මිල නැගලා නේද? බලන්න ගිහිල්ලා අහන්නේ. රබර් මිල පල්ලෙහා වැටෙයිද? දැන් කොහොමද රබර් වත්තේ?
මොනවද යහන්නේ? උන්වහන්සේලා ගහලා පන්න ගන්නෑ අනුකම්පාව නිසා. ධර්මය අහන්න ගිහිලා උන්වහන්සේලා මහා ධර්මදරයිනේ. ත්‍රිපිටකය කියවන්න ඔබ. ත්‍රිපිටකය ඩවුන්ලෝඩ් කරගන්න. ත්‍රිපිටකය ෆ්‍රී ඩවුන්ලෝඩ් කරගත්ත හැකි. ඔබගේ ෆෝන් එකට ඔය Facebook කොට ඉන්නේ නැතුව තථාගතයන් වහන්සේ නමක් දේශනා කරපු ධර්මය අවබෝධ කරගන්න උත්සාහ කරන්න. දවසකට එක සූත්‍රයක් කියවන්න. දවසකට එක සූත්‍රයක් කියවලත් නොතේරෙන තැනක් තියෙනවනම් ගමේ පන්සලේ නායක හාමුදුරන්ගෙන් ගිහිල්ලා අහන්න. එහෙම නැත්නම් අපිට හරි එවන්න. දේශනාවකට ඇවිදලා ප්‍රශ්නයක් විදිහට හරි ඉදිරිපත් කරන්න. පින්වතුනි තථාගතයන් වහන්සේගේ ධර්ම දැනගන්න ඔබට අයිතියක් තියෙනවා. ඒ ඔබේ ශාස්ත්‍රඥ වහන්සේ. දැනගන්න. ත්‍රිපිටකය කියවන්න. ෆ්‍රී. aatapi.com ඩවුන්ලෝඩ් කරගන්න. එහෙමත් නැත්නම් බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ දෙකම එකයි. බුද්ධ ජයන්ති ත්‍රිපිටකයෙන් ඩවුන්ලෝඩ් කරගන්න. ඒ වෙබ්සයිට් එකට ගිහිල්ලා ෆ්‍රී. සූත්‍රය ගැහුවට පස්සේ සූත්‍රයක් එනවා. ඒ තරමට ඒව ඩිවෙලොප් කරලා තියෙනවා දැන්. වැඩට යන්න කෝච්චියේ නැග්ගට පස්සේ කොළඹට යනවා නම් කෝච්චියේ යනකම් පින්විතනි ෆෝන් එකට අරගෙන ත්‍රිපිටකය කියවන්න. නැත්තම් මේ CD එකක් අරගෙන මං හිතන්නේ මේ ඔබට CD අද හම්බ වෙයි. එහෙමද? ඔබට CD හම්බ වෙලා ඇති මේ වෙනකොට මං හිතන්නේ. ඒ CD එකෙන් තමන්ගේ ෆෝන් එකට දාගන්න මේ CD එකේ තියෙන දහම් මේ බණ ටික. දාගෙන ඉවරලා ඕක කණේ ගහගෙන යන්න පින්විතනි ඔෆිස් යනකම්. හොඳට දහම් අධ්‍යයනය කරන්න. ඔබට අයිතියක් තියෙනවා ඔබ ගැන ඉගෙන ගන්න. මම මෙතන කතා කළේ බොහොම සරල ධර්මතාවයක්. මහා ගැඹුරට දේශනා කරපු ධර්මයේ තියෙනවා පින්විතනි. ඒව ඔබ අහන්න ඔබට තේරෙයි මේ මොකද්ද මම මේ ජීවිතේ කරගත්තේ කියලා. ඒක නිසා දවසින් දවස උනන්දු වෙන්න පින්වතුනි කොහොම හරි මම මේ භව ගමන කෙලවර කරගන්නවා කියලා. උත්තරීතර මහරහතන් වහන්සේලා මේ ලෝකෙට පහළ වෙනවා පින්වතුනි. මගේ ජීවිතේ මම දැකලා තියෙනවා එක මහරහතන් වහන්සේ නමකගේ ධාතුන් වහන්සේලා. ඒ වගේම මම අහලා තියෙනවා ඊට අවුරුදු 5කට 6කට කලින් පිරිනිවන් පාපු තව මහරහතන් වහන්සේ කෙනෙක් නමක් ගැන. මේ කාලේ ධාතුන් වහන්සේලා ශේෂ වෙන්නේ නැහැ පින්වතුනි සාමාන්‍ය මිනිස්සුන්ගේ අලු ටිකක් විතරයි පින්බහම විසි වෙලා එනවා. එක එක වර්ණයෙන් ධාතුන් වහන්සේලා ඉතුරු වෙන්නේ නැහැ. මං වර්ණවත් ධාතුන් වහන්සේලා මං දැකලා තියෙනවා මගේ ඇස් දෙකට. ඒකයි මං ඔබට කියන්නේ පින්වතුනි ඔබ උත්සාහ කරන්න. ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා පහළ වෙනවමයි පින්වතුනි ඒක නවත්තන්න බෑ කාටවත්. ඒකයි මං ඔබට කියන්නේ. අනිත් එක අවසාන වශයෙන් මං ඔබට මෙන්න මේ දේ මතක් කරනවා. මේ හැම දේශනාවකම මේ දේ මතක් කරන්නේ පින්වතුනි මේක අපිට දැනෙන නිසා. පින්වතුනි මාර පාක්ෂික අමනුෂ්‍යයෝ ඔබගේ දරුවා විනාශ කරන්න බලාගෙන ඉන්නේ. මෙන්න මේ ටිකවත් අඩුම තරමේ ඔලුවට ගන්න. මාර පාක්ෂික අමනුෂ්‍යයෝ ඔබගේ තරුණ දරුවාව බිල්ලට ගන්න ලෑස්ති වෙලා ඉන්නේ. ක්‍රම දෙකකට ගන්නවා පින්වතුනි එකක් ඩ්‍රග්ස් අනිත් එක සෙක්ස්. ඒ කියන්නේ ඩ්‍රග්ස් පැත්තෙන් සහ කාමයේ පැත්තෙන් පස්වෙනි කාමයේ පැත්තෙන් පින්වතුනි දරුවන්ගේ ඔලු විකාර කරනවා. මේට සති 3කට 4කට කලින් එක්තරා ඉස්කෝලේක 8 වසරේ ගෑනු ළමෙක් පිරිමි ළමයි 3 දෙනෙක් එක්ක වැසිකිළියේ ඉඳලා අහු වුණා. බලන්න ඔබගේ දුව දෙයි කියලා. ඒ දරුවන්ගෙන් අහනකොට උත්තර දෙන්නේ අපි බලපු චිත්‍රපටි වල තියෙන ඒවා අත්දකින්න හැදුවා. අහිංසක දරුවෝ නේද පින්වතුනි මේ? ඔබ මේ මෙතන ඉන්න පිරිමි නිකන් කියන්න මට. ඔබ පාරට බැහැලා යනකොට පාරේ දකින්න ඔය වෙළඳ දැන්නී මරව මේවා දකිද්දි ඔබට කාමයක් එන්නේ නැද්ද? මෙච්චර ධර්මයක් අහන මෙච්චර උගත්කමකුත් තියෙන ඔබටත් කාමයක් එනවනම් අර අහිංසක දරුව ඇඹරිලා යනවා ඇති නේද? උන්ට කොහෙන්ද පින්වතුනි පිහිට හම්බෙන්නේ? ඒකුන් උදේට ඔබට වැඳලා යන්නේ අනේ අම්මේ තාත්තේ මාව බේරගන්න මේ සමාජයෙන්. ඔබ මොකද කරන්නේ? යමම් පුතේ පන්ති. උඹ අර පන්තියටත් ඵලයන් මේ පන්තියටත් ඵලයන් මේ පන්තියටත් ඵලයන්
මට කඩන්න බැරි වෙච්ච ලෝකේ උඹ කඩපන්. එතකොට මට මගුල් කෑ හැකි එක දිහා බලාගෙන. අනේ අර අහිංසක දරුවෝ මහා අනාතෙන් අනාතයට අනාත වෙනවා. මාරයෝ මගුල් කනවා. උන්ට රජ මගුල් මාර අපාක්ෂික අමනුෂ්‍යයන්ට ඔච්චම් කරනවා අපිට. කොරලා බලහංකෝ කියලා කියනවා අපිට. උඹලා බන දීලා බලහංකෝ උන් බන අහයිද කියලා. ඇයි පින්වතුනි අනිත් පැත්තෙන් මහ විනාශයක් කරන්නේ. තව ටික කලකින් ඔබටත් ඔය අඳෝනා වෙයි. මේ ළඟදී ගෑනු ළමේ කෝච්චියට බෙල්ල තිබ්බා. අසත්පුරුෂ යාළුවෝ ටිකක් ආශ්‍රය කළා. ඒ යාළුවෝ ටික මේ ගෑනු ළමයට කොල්ලෙක්ව සෙට් කළා. ඒ අසත්පුරුෂ යාළුවෝ ටික ගියා හොටෙල් රූම්ස් වලට. මේ දරුවව කොහොම හරි කැමති කරව ගත්තා ඒ කටයුතු වලට. අන්තිමට ඒ දේ වුණාට පස්සේ මේ දරුවට වැටහෙන්න පටන් ගත්තා අනේ මගේ තාත්ති මට කොච්චර ආදරෙයිද. මගේ තාත්ති තාම මාව උකුලේ තියාගෙන මට කවනවා. මගේ අම්මි මට කොච්චර ආදරෙයිද. මං ගැන මොන බලාපොරොත්තුවක් තියාගෙනද ඒගොල්ලෝ ඉන්නේ. මට නම් මගේ අම්මිට මූණ දෙන්න බෑ. ඒක හිතනකොටම කෝච්චිය එනවා අනිත් පැත්තෙන්. කෙල්ල ගියා බෙල්ල තිබ්බා. බලන්න පින්විතනි මේ ලෝකේ වෙන අපරාධ. ඔය ඔබගේ දරුවා නෙමෙයි නේද? මොකද ඔබගේ දරුවා නම් දැන් ඔබ කොහොමද ඉන්නේ මේ වහගෙන? පේනවද මාර පාක්ෂික බලවේග කරන වැඩ? ඔබගේ දරුවව බේර ගන්න තියෙන එකම ක්‍රමය තියෙන්නේ පින්වතුනි මේ ධර්ම අවබෝධ කරලා දෙන්න දරුවන්ට. ඔය ලෝකේ අල්ලන්න යන වැඩේ නවත්තලා ඔය අහිංසක දරුවන්ව බේර ගන්න කලින් ඔබවත් සතර අපායෙන් බේරගෙන අහිංසක දරුවන්ව බේර ගන්න පින්වතුනි. ඒ දරුවන්ට තියෙන එකම පිහිට ධර්මයේ පිහිට විතරයි. මොකද ඔබට රකින්න බෑ දරුවව. මට රකින්න බෑ බුදුහාඳුරන්ට මහා සංඝරත්නයට දරුවන්ව රකින්න බෑ. ඒගොල්ලන්ට රැකෙන්න පුළුවන් එකම ක්‍රමය තමයි යථාර්ථය අඳුනගත්තා නම් ඒ අය කවදාක්වත් ඔය වලේ වැටෙන්නේ නැහැ. තමන්ගේ දුවගෙන් කොල්ලෙක් ඇවිල්ලා අහනකොට දුව දන්නවා මූ පෙලෙනවා අනන්තවත්. මූ පෙලිලා පෙලීමෙන් නිදහස් වෙන්නයි මගෙන් මේ යාළුවෙන් අහන්නේ. මම මුට හා කියපු ගමන් මූ සතුටු වෙනවා. මූ තව හේකුට පෙලෙනකොට මට දුක හිතෙනවා ඊට පස්සේ. ඒක දැනගෙන අවබෝධ කරගෙන පින්වතුනි අන්න එතනින් නිදහස් වෙනවා. දරුවන්ට දහම දෙන්න. පුළුවන් තරම් දහම දෙන්න. දැන් මේක ගිහිල්ලා ඔබ ටියුෂන් පන්තියේ සර්ගෙන් ඇහුවොත් එහෙම සර් ටියුෂන් දෙන්නද ධර්මයේ දෙන්නද සර් මොකද හිතන්නේ? දැන් එයා මොනවා කියයිද? මේ පිස්සු ඔය හාමුදුරුවරුන්ට ධර්මයේ දෙන්න. ධර්මයේ දුන්නා කියලා ළමයට කන්න හම්බ වෙනවද? ධර්මයේ දුන්නා කියලා ළමයා ඉංජිනේරුව වෙනවද? ඔන්න පන්තියට එවන්න. දැන් ඔබට තේරෙනවද ඇයි කියලා? හැබැයි ඔබ ගිහලා මෙහෙම අහන්න. සර් ළමයට ධර්මයේ දෙන්න අපි තීරණය කළා. හැබැයි සර්ගේ පන්ති ගාස්තුව අපි එවන්නම්. දැන් කියයි කමක් නැහැ එහෙනම්. ධර්මයක් ඉගෙන ගන්න එපා නේ. මේ සමාජයේ අතකොළු වෙන්න එපා. මම ඔබට කිව්වේ ඔබගේ ඇහෙන් වැටෙන කඳුළු සල්ලි නම් මේ මිනිසුන් නුඹව මරණ කළොත් අඬවාවි. ඔබගේ අහිංසක දරුවව මේ මාර පාක්ෂික අමනුෂ්‍යයන්ගෙන් බේර ගන්න. මම මෙච්චර කල් කියපු කිසි දෙයක් වැරදුනේ නැහැ. මම ඔබට කියන්නේ මොකද මේවා පටිච්ච සමුප්පන්න න්‍යාය ධර්මයට අනුව දකින්න නිසායි කියන්නේ. මහා භාග්‍ය සම්පන්නකමක් උදා වෙනවා ඔබ දරුවට දහම දුන්නේ නැත්තම්. ඔබ ලෝකේ අල්ලන්නේ යාමෙන් විනාශ වෙන්නේ ඔබ විතරක් නෙමෙයි. ඔබ ගැන විශ්වාස තියාගෙන මේ ලෝකෙට ආපු අර අහිංසක දරුවා ඒක නොදරුවා ඒක දන්නේ නැහැ කිසි දෙයක්. ඒ අහිංසකයට ඒ தත්ත්වය උදා කරන්න එපා. පුළුවන් තරම් ධර්මයේ දෙන්න. පින්වතුනි අපේ ආර්ය පිරිස ආපු ක්‍රමය තමයි සම්බුදු සරණයි, සඳහම් පිහිටයි, සංඝ රැකවරණයි. ඒ උත්තරීතර සංඝ රැකවරණේ ලබලා දෙන්න දරුවන්ට ධර්මයේ ඔස්සේ.
පුළුවන් තරම් දහමට නැඹුරු කරන්න. මේ දේශනා අහන්න දෙන්න. ඔබ බයයි දරුවා පැවිදි වෙයි කියලා. සමහර අම්මලා ඉන්නවා. පුතා, ඔයා දේශනාව අහන්නේ නැහැ. ඔයා වැඩ කරන්න. ආච්චි අම්මලා අහන්න දෙන්න. ඇයි? අම්මා බයයි දරුවා පැවිදි වෙයි කියලා. ඒ જાතියේ මිනිස්සු ඉන්නේ. අම්මා අහනවා. අම්මත් අහනවා, ආච්චිත් අහනවා, තාත්තත් අහනවා, ඔක්කොම අහනවා. පුතාට අහන්න දෙන්නේ. ඇයි? පුතා පැවිදි වෙයි කියලා බයයි. හැබැයි ඔබ ඔය පුතාව ලෝකෙට ගෙන්න ගත්තේ මොනවා කියලාද? බෝධි පූජා තියලා, පිරිත් කියලා, හාමුදුරුවෝ පිරිත් මුල් බඳගෙන ඔය ඔක්කොම කරගෙන නේද පින්විතනේ ඔය දරුවව ලෝකෙට ගෙනාවේ. උන පොරොන්දුව මොකද්ද? සත්‍ය අවබෝධය ලැබෙන්න වැඩ පිළිවෙල කළා දෙන්නම් කියලා. ඒක නේද ඔබ පින් කළේ? නැත්නම් හරක් මරන්න එපා ළමයා බරට ආපු දවසේ ඉඳලා. දැන් ඒ දරුවාට ධම්ම අවබෝධ කරලා දෙන්නේ නැහැ ඔබ. හැබැයි ඔබට අන්තිමට ඉතුරු වෙන්නේ මතක තියාගන්න බෙල්ල වෙනමයි කඳ වෙනමයි. මම නම් කියන්නේ ඔහොම දෙයක් වෙච්ච ගමන් ළමේ කුඩු ගහන්න පෙළඹුණා නම් එහෙමත් නැත්නම් ළමෙක් ඕ වගේ දූෂණ වලට අහු වුණා නම් අම්මටයි තාත්තටයි කරන්න තියෙන්නේ දෙන්නම ගත්ත හොඳ දොරපොළු දෙකක් අරගෙන දොර දෙපැත්තේ ඉඳගෙන 1යි 2යි 3යි කියලා මොකද කරන්න තියෙන්නේ? තාත්තා ගැහුවා අම්මගේ ඔළුවට, අම්මා ගැහුවා තාත්තාගේ ඔළුවට. හැබැයි දෙන්නම බලන් ඉන්නේ දරුවට ගහන්න නේද? අර අහිංසක නොදරුවා මොනවද පින්වතුනි දන්නේ? ඔබනේ දරුවා විනාශ කරන්නේ. ඇයි? ඔබට මාන්නේ. ඔබට ඕනේ අනිත් දෙමාපියෝ අතර කැපිලා පේන්න. ඒක නිසා ඌව ටියුෂන් පටවනවා මිසක් ඒකට ධර්මය උගන්වන්නේ නැහැ. එහෙනම් මම ඔබට කියන මෙන්න මේ දේ හොඳට අවබෝධ කරගන්න. දරුවාට මේ යහපත උදා කරලා දෙන එක ඔබගේ වගකීම. නැත්තම් තව අවුරුදු 5ක් යනකොට ඔබට ඔය දරුවා නිසා ඒකාන්තයෙන්ම අඬන්න වෙනවා. මං කියපුවක් වැරදිලා නැහැ මෙච්චර කල්. මාර පාක්ෂික අමනුෂ්‍යයන්ගේ තියෙන ප්‍රබලතාවය දන්න නිසායි කියන්නේ. හොඳට මතක තියාගන්න. අහිංසක දරුවන්වත් බේරගෙන ඔබත් බේරිලා ඔබගේ වටේ ඉන්න පිරිසටත් බේරෙන්න උත්තරීතර සද්ධර්මයේ පුළුවන් තරම් ප්‍රචාරය කරන්න. ඔබට හැකි පමණින් ප්‍රචාරය කරන්න. හැකි පමණින්. අපි සිංහල භාෂාවෙන් විතරක් නෙමෙයි පිටුදෙන ඉදිරියේදී භාෂා 7කින් මේ දේශනා කරන්න වැඩපිළිවෙල සූදානම් කරගෙන යනවා. දැනට ඉංග්‍රීසි භාෂාවෙන් ධර්ම දේශනා පවත්වනවා. ඔබගේ යාළුවෝ කවුරු හරි ඉන්නවනම් සිංහල තේරෙන්නේ නැති, සිංහල තේරෙනවා නම් අවශ්‍ය නැහැ. සිංහල තේරෙන්නේ නැති පොඩි කාලේ ඉඳලා ඉන්ටර්නැෂනල් ස්කූල්ස් වලට හරි වෙන රටක හරි හිටපු කවුරු හරි ඉන්නවනම් අපේ බත්තර මුල්ලේ අමාදස්සන හාමුදුරුවන්ගේ ඉංග්‍රීසි දේශනා ශ්‍රවණය කරවන්න සලස්වන්න. සෑම ඉරිදාවකම 2:00ට කොළඹ පොල්හෙන්ගොඩ සිරි ඇලන් මැතිනිආරාම විහාරයේදී ඒ දේශනාවල් සජීවීව පැවැත්වෙනවා. සජීවීව ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. dharmayayobay.org කියන වෙබ්සයිට් එක හරහා හෝ YouTube එක හරහා හෝ මොකක් හරි තැනකින් ඔබට සම්බන්ධ වෙලා නැත්නම් මේ මහත්තුරුන්ට කතා කරලා හරියට විස්තර දැනගෙන ඒ අයට ඒවට සම්බන්ධ වෙන්න කියන්න. ඉස්සරහට චීනයේ ඉන්න මිනිස්සුත් මේ බණ අහයි. ජපානයේ ඉන්න මිනිස්සුත් මේ බණ අහයි. පින්වතුනි ඔය ඔක්කොම මිනිස්සු. ජර්මනියේ ෆ්‍රාන්සයේ ඉන්න මිනිස්සුත් මේ බණ අහයි. මොකද ඒ මිනිස්සු ඔක්කොම මිනිස්සු පින්වතුනි. ඒ මිනිස්සුත් ඔය ඔක්කොම කරන්නේ මේවා දන්නේ නැතුව. ඔය ජාතිය කියන එක ඔය හැමෝටම ගින්නක්. ඔබ දැනගත්තත් නැතත්. අපි අපිට කරන්න පුළුවන් උපරිමය කරනවා. ඔබත් පුළුවන් තරම් උත්සාහ කරන්න මේ ශ්‍රී සද්ධර්මයේ ලෝකෙට ප්‍රචාරය කරන්න. හැකි පමණින් කරන්න පුළුවන් පමණින් CD 10ක් දෙන්න තව කෙනෙකුට. CD එකක් ගිහින් දෙන්න. ඔබ ඔයා මේ බණ අහන්න ඔෆිස් එකේ කවුරු හරි ඉන්නවනම් CD එකක් දෙන්න. මේක අහන්න කියලා එච්චරයි. ඔබ දන්න දෙයක් තියෙනවා නම් කියලා දෙන්න. යථාර්ථයේ පෙන්වන්න.
ඕන්නේ මට්ටමින් පින්වතුනි මේ ශ්‍රී සද්ධර්මයේ පුළුවන් තරම් මේ ලෝකෙට ප්‍රචාරය කරන්න උත්සාහ කරන්න. හොඳයි. එහෙමනම් පින්වතුනි අපි සියලුම දෙනා සුළු මොහොතක් ආර්ය මෛත්‍රී කර්මස්ථානයේ සජ්ජායනා කරමු. මේ ගාල්ල නගරයේ මේ දිස්ත්‍රික්කයේ මේ පළාතේ මේ ලංකාද්වීපයේම මේ මහා සක්වලටම මේ සුදු කිරණ ශක්තිය පැතිරිලා නිවන් දකින්න වෙරදරන මහ යතිවරයන් වහන්සේලාට නිවන් ලැබීමට ඒ කරුණ සකස් වෙන්න මාරපාක්ෂික බලවේගවල බලය දුර්වල වෙලා ඒ උත්තරීතර සුදු කිරණ ශක්තිය බුද්ධ ශක්තියට මහා ශක්තියක් ලබලා දෙන්න මේ ආර්ය මෛත්‍රී කර්මස්ථානයේ